නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සලායතන පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජරා මරණං ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා සම්භවಂತಿ මේ තස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි භාවනා වැඩසටහන කීටි ගත කරන වාරේ දේශනා මාලාවකට සම්කන් දීමේ අදහසින් මේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවේ නැත්නම් පච්චාකාර පවත්ත භාවය මූලික මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඒ අනුව අපි මේ වෙනකොට දේශනා 7කට සම්කන් දීලා තිනවා. භාවනා වැඩමුළුවේ දින 7ක් ගත කරලා තියෙනවා. අද මේ 8 වෙනි දවසේ 8 වෙනි දේශනාවටයි මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හඳුන්වා දීමක් වශයෙන් කියනවා නම් අපි මේ තාකල් අවිද්‍යාවේ මූලික කාරණා නිසා සලආයතන වේදනා දක්වා මේ ඒකත්තනාය ක්‍රමයට අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙන හැටි, සංස්කාර නිසා අවිචාපච්ච සංකාරවච්ච විඥානෙ පහළ වෙනදී විඥාන නිසා නාම රූප නිසා සලආයතන නිසා වේදනා ආදී වශයෙන් අපි සරල රේඛීය ක්‍රමයට හැකියතාක් දුරට වැඩ පිළිවෙල අනුපවත්වනවා. ඒ අතර ඒ අවස්ථාවල හැටියට නානත්තනාය ක්‍රමයටයි විදිහට ඒ අවිද්‍යාවේ මූලික ලක්ෂණ මොනවාද? ඒකේ රස පච්චපට්ඨාන වශයෙන් ඒවා දැනෙන හැටි, වැටහෙන හැටි, ඒවට සංස්කාර වල විඥාන වශයෙන් කි ප්‍රමාණයක් මේ අතුරු තොරතුරු අපි මේකට ලං කරගත්තා. ඉතින් ඒ නිසා අපිට පේනවා මේක තේරුම් ගැනීමේදී විවිධාකාර මට්ටම් තියෙනවා, හැඩතල තියෙනවා. ඒ සෑම දෙයක්ම තේරුම් ගන්නට අංග සම්පූර්ණ දැනුමක් අපට නැහැ. මොකද අපිට තියෙන ශක්ති ප්‍රමාණය හැටියට අපි ඒකේ පැත්ත මේ පැත්ත පෙරලා ඉගෙන ගැනීමට ධර්ම ගෞරවයෙන් යුක්ත කරන උත්සාහයක් තියෙනවා. අද අපි උත්සාහ කරන ගන්නේ මේ සලආයතන නිසා වේදනාව නිසා තණ්හාව කියන මේ භාවනාවට ඉතාමත් වැදගත් මැද ලකුණට නැත්නම් මැද ලකුණටපත් වෙච්ච තැනදී හැකියතාක් දුන්න ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කරගන්න. මේ පරිසම්පාද දේශනා ක්‍රමය සූත්‍ර පිටක යේ බොහෝ තැන්වල බොහෝ ආකාරයකට සඳහන් කරලා තියෙනවා. සමහර පිටකේ අනුලෝම ක්‍රමයට අවිද්‍යාවේ ඉඳලා ජාති ජරා මරණ ශෝක පරිදේව තැන දක්වා විස්තර කරනවා. සමහර පිටක ජාති ජරා මරණ ශෝක පරිදේව තැන සිට ආපසු අවිද්‍යාව දක්වා ප්‍රතිලෝම ක්‍රමයට විස්තර කරනවා. සමහර පිටක මැද ඉඳලා දෙපැත්තට විස්තර කරනවා. සමහර විටක දෙපැත්ත සිට මැදට විස්තර කරනවා. මේ ආකාර 4 ආකාරයක් තියෙනවා. අන්න ඒ විදිහට දෙපැත්තේ සිට මැදට විස්තර කරනකොට මේ වේදනාවෙන් පටන් අරගෙන තමයි දෙපැත්තට යන්නේ. ඒ මොකද වේදනාවේ පටන් තමයි ඒ පුද්ගලයාගේ වගකීම. පුද්ගලයාගේ චේතනාවල එනකන් යාගේ හැසිරවීම ශක්ති, ප්‍රතික්‍රියා ශක්තිය ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්න 12 ආකාරයේ මේ වේදනාව කියන පුරුකේ ඉන්නවා. ඒක නිසා අවිද්‍යාව කියන ඒ සහජ මුල් බැසගත් ආවේනික ගතිය ඒක කොහොමද ක්‍රියාත්මකයි වැඩි පටන් ගන්නකොට. ඒක නිසා අපිට මේ ක්‍රියාත්මක මූලයට ය아가න්න පුළුවන් ශක්තියක් වැඩි පටන් ගන්න ඉස්සරලා කරන්න හම්බ වෙන්නේ නැහැ. වැඩි පටන් ගන්නකොට එතෙන්ට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා සංස්කාර බහලීම සංස්කාර නිසා විඥානි නිසා නාම රූප නාම නිසා සලආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනාව කියන තැන දක්වා
වේදනාව තන දක්වාම මොනම කෙනෙකුට මොනම තරම් සැලකිලිෙන් හිටියත් ඒක හසුරුව ගැනීම ශක්තියක් එන්නේ. මෙන්න මේක පෙන්නන්නට වෙන්න ඇති පසු කාලීන ඇතිවෙච්ච අටුවා ක්‍රම අභිධර්ම ක්‍රමවලදී චිත්ත වීති ක්‍රමයක් වෙනවා. ඒ චිත්ත වීති ක්‍රමයේදී හොඳට පේනවා මේ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන සම්පටිච්ඡන සම්තිරණ ආදි වශයෙන් ඒ පෙන්නන ක්‍රමයට කිට්ටුයි ඔය මදුපිණ්ඩික සූත්‍රයේ දක්වපු විදිය එතනදී යම් තැනකදී යම් අවස්ථාවකදී අපට වේදනාවක් විඳීමක් දැනීමක් පහළ වුණාද එතනින් පස්සේ තමයි අපට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා යොදවන්න පුළුවන්. වේදනාව ඉනකම් ඒක යටනිකම් මේ පොළවෙන් යට තියෙන කොටසක් වගේ. අපිට ඒක හසුරුව ගැනීම ශක්තියක් එන්නේ නැහැ. අපේ මේ ඉන්ද්‍රිය මානයට ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයට ගොදුරු වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැති නිසා අපිට ඒක ශික්ෂණය කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ශික්ෂණය නොකිරීම නිසා පවක් වෙනවනම් පිනක් වෙනවනම් ඒකට අපිට වග කියන්න බෑ. ඇත්තට මේ හොඳම දැනගන්න තියෙන කාරණාව තමයි මේ වේදනා අවස්ථාව දක්වා ඒ චිත්ත වීතියේ කිසිම පවක් පිනක් නැහැ. එතෙන් එනකම් බුදුහාමුදුරන් සිද්ධ වෙන තාලට තමයි අපට සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේ නමකට සිද්ධ වෙන තාලට තමයි. මෙන්න මේ වේදනාවේදී දක්වන ප්‍රතික්‍රියාවේදී තමයි සර්වඥාන්සේගේ රහතන් වහන්සේ නමකින් පුතක් වෙන වෙනස. එනිසා මෙතනදී තාමත්ම සැලකිලිමත් වුණොත් අපි අර පුරුදු අවිද්‍යාව නිසා පුරුදු සංස්කාර කියන අපේ රුචි අරුචිකම් නිසා අපි මේ විඥානය නිසා මේ වේදනාවට පුරුදු තාලෙටම හැදෙන්න පටන් ගත්තොත් ශික්ෂණයකින් තොරව ඒකන අවධියකින් තොරව ඒකන සතියකින් තොරව ඒකන අප්‍රමාදයකින් තොරව අපි අනිවාර්යයෙන්ම පුරුදු තාලෙටම ඒ වේදනාවට ක්‍රියාත්මක වෙන නිසා දිගින් දිගටම කර්ම රස වීමත් චේතනා රස වීමත් නිසා අපි වටවලල් යනවා කම්ම වට කිලේක වට විපාක වට කියන වටවලල් යනවා. ඒ නිසා වේදනාව මතුවෙනවා හා සමගම ඒ වේදනාව දැනගන්නා සුළුව අවදිමත් සතියකින් ඉන්නවා. වේදනාව පිළිබඳ දැනගන්නා සුළුව අප්‍රමාදී බවකින් ඉන්නවා. අපිට අපි පුරුද්දට රුචිකත්වයට අනුව අපේ පෞරුෂත්වයට අනුව මේ වේදනාව වලට පුදුමාකාර ඒකාකාරී ක්‍රමයකට අපි මේවට හැසිරෙන්න හැටි දැක ගන්න පුළුවන්. සැප වේදනාවක් වෙනකොට අනිවාර්යයෙන්ම බැඳීමක් ඇති කරගන්නවා. දුක් වේදනාවක් වෙනකොට අනිවාර්යයෙන්ම ගැටීමක් ඇති කරගන්නවා. අදුක්කම සුඛ වේදනාවක් වෙනකොට මෝහයක් ඇති කරගන්නවා. නොදැනීමක් ඇති වෙනවා. ඉතින් මේක අපිට තේරෙන්නේ මේක දී ඇති ක්‍රමයක් මේක වෙනස් කරන්න බෑ. ඒක තමයි ලෝකයේ 99.999ක් විශ්වාස කරන්නේ. නමුත් අර සිතාර්ථ ගෞතම තාපසතුමා හිතුවා දැන් මේ වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවට ඇලීමත් දුක් වේදනාවට ගැටීමත් අදුක්කම සුඛ වේදනාවට නොදැනීමත් කියන මේ තුන වෙනුවට මේ තුනටම සමහිතක් ඇති කරගත්තොත් සපක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා අදුක්කම සුඛ කියන මධ්‍යස්ථ වේදනාවක් කරනවා සමහිතක් ඇති කරගත්තොත් ඒක මෙතෙක් කල් අපි සංසාරේ කරගෙන ආපු ජම්ම ගතියට වැඩිය අපේ තියෙන ඒකාකාරී ප්‍රතික්‍රියාවට වැඩි විකල්පයක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ විශාල මේ මානව ජාතියට ඇතිවෙච්ච විප්ලවය. මේ හැබැයි වෙනකට හේතුව. ඒ නිසා මේ වේදනා විශේෂයි අපි මේ පළපුරුද්දට කරන සම්ප්‍රදාන කුලව කරන එහෙම නැත්නම් මේ අබ්බැහියට කරන දේ වෙනුවට වෙනස් දෙයක් කිරීම තමයි විපස්සනා කියන්නේ. වේදනාදිය වෙනස් බැලීමක් බලනවා. වේදනාදිය විශේෂ බැලීමක් බලනවා. අන්නේ බැලීමට නම් වේදනාව එනවා සමගම මෙතන මම නැවතත් මතක් කරනවා වේදනාව කියන්නේ දුක් වේදනාව නෙවෙයි විඳීම. විඳීමත් එනවා සමගම අප්‍රමාදීව සතිමත්ව වේදනාවක් ඇති. ඒ කියන්නේ එන තාලෙටම ඒකට වෙස් ගන්න නැතුව ඒකට
හොඳ නරක බෙදන්නේ නැතුව සාධාරණ බෙදන්නේ නැතුව ධාර්මික අධාර්මික බෙදන්නේ නැතුව වේදනාව දිහා බලා ගන්න පුළුවන් වුණොත් අපිට පේනවා මේ වේදනාව මතුවීම ඊට ප්‍රතික්‍රියා කිරීම අතර තමයි මේ ඉවසීම කියන චිත්තක්ෂණය එන්නේ. වේදනාව ඇති වෙනවත් එකම බලවෘත්තට ප්‍රතික්‍රියා කරන ගත්තොත් අපි නොයිවසන සුළු කුප්පන මිනිහෙක් කියලා කියනවා. කුප්ප කියලා කියන්නේ එන වේදනාව අනුවම කිපෙන. යම් චිත්තක්ෂණයක අපිට පුළුවන් වේදනාවට ආවා. නමුත් ඒකට ප්‍රතික්‍රියා කිරීම අතර එක චිත්තක්ෂණයක ඉවසීමේ ශක්තියක්. එහෙම නැත්නම් ඒකට ප්‍රතික්‍රියා නොකර බලා සිටීමේ ශක්තියක්. විපස්සනා ශක්තියක් රිංගව ගන්න. එතකොට ඒකට අකුප්ප ගතිය ඇති කරගන්න ඉඩක් හම්බෙනවා. මේ චේතනාවත් ඒත් එක්කම ඊගා චිත්තක්ෂණේ ශාප වේදනාවට තණ්හාව, දුක් වේදනාවට තරහවත්, අදුක්ඛ සුඛ වේදනාවට මෝහයක් කියන තුන වහාම ඇති වෙනවා නම් අපිට අවස්ථාවක් නොදී අපි ඒකට කියනවා අසතිය කියලා. අපි ඒකට කියනවා ප්‍රමාදේ කියලා. වේදනාවක් ඇති වෙනවා තා සමගම අප්‍රමාදීව එනේන වේදනාව වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය තුළ තමයි චිත්තක්ෂණයේ ඉවසීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි දවසේ හරියන්නේ නැහැ. දෙවෙනි දවසේ හරියන්නේ බොහෝ කල් මහන්සි වෙන්න ඕනේ. වේදනාවක් එනකොටම ඒ අනුව හිත වර්ණ ගන්න දෙන්නේ නැතුව හිත කිපෙන්න දෙන්නේ නැතුව වේදනාව වශයෙන් දකින්න. අන්නෝක දැකපු දවසේ තමයි සර්වඥාන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත කුප්ප වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය සිංහලෙන් කුප්පයි කියලා කියන්නේ තරහ නෙමෙයි. උදාහරණ කරපු ගමන් හොස්සලගේ මැස්සයන් වල තරහ යනවා අපි කියන කුප්පයයි. නරක වචනයක්. එවිල තියෙන කෝප වෙන ගතිය, කිපෙන ගතිය. ඉතින් ඒක තියෙන තාක්කල් සතිය. ඒක තියෙන තාක්කල් අපි ප්‍රමාදයි. අපි අප්‍රමාදී නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙන්නේ භාවනාවේදී ආස්වාස කරනකොට යම් වේදනාවක් විඳීමක් එනවනම් එනකොටම ඒකට සතිමත් වෙලා ඒක දැනගන්න එකයි. ප්‍රස්වාස කරනකොටම එන වේදනාවක් මුසුමක් සිසිලක් කම්පනයක් චංචලයක් සැපගතියක් දුක්ගතියක් ළඟගතියක් ඈතගතියක් එන්නකොටම දැක්කනම් සැප මේ රස්නිය හොඳයි සීතල නරකයි කියන වර්ණ ගැනීමකට විනිශ්චය කිරීමකට තීන්දුවකට ඉඩ නැතව උණුසුම වශයෙන් සිසිල වශයෙන් දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් අර වේදනාව දැක ගන්න පුළුවන් නම් අපිට අන්නතන වේදනාව අනුව නටන්නේ වේදනාව අනුව වෙස් කියන්නේ වේදනාව කිපෙන්නේ නැති හිතක් ඇති කර ගන්න පුළුවන් බැරි බව අපිට දවසක තියෙනවා. නම් මුලින්ම මතක් කරගන්න. අපි ආස්වාද ප්‍රසවාස කරනකොට හෝ පමණක් වශයෙන් සක්මන් භාවනා කරනකොට හෝ ඉදිරියට කඩේට දොරක් කරනකොට දොරක් වහනකොට ඇඳිමක් අඳිනකොට ඒ ඇති වෙන දැනීම ඒ ඇති වෙන වින්දනය ඒ ඇතිම අප්පින්දීම ඒ චිත්තක්ෂණයම තේරුම් ගන්නවයි කියන එක ආධුනික හිතකට කරන්න බෑ. ආධුනික හිතේ ටිකක් පමණයි. වුණොත් වෙන්නේ මොකද්ද? යකඩ රත් වෙච්ච වෙලාවෙම තලුවොත් නම් රත් කරගන්නත් ඕනෙම දේ තලා ගන්න පුළුවන්. යකඩ නිවුණාට පස්සේ තලුවොත් බෑ. ඒක නිසා අප්‍රමාදීව අරමුණ එනවා තා සමගම අරමුණ වෙත එළඹ සිහියක් තියෙනවා. අප්‍රමාදී ගතියක් තියෙනවා නම් ඒ ආස්වාසේ ප්‍රස්වාසයේ දෙක අතර තියෙන වේදනාවල වෙනස දැනගන්න විතරක් නෙමෙයි ආස්වාසේ මුලදී දැනෙන වේදනාව මැදින් එන වේදනාවට වෙන් කරලා මැදදී එන වේදනාවට වඩා අගදී එන වේදනාව වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ තවත් අප්‍රමාදී තවත් සතියක් කියලා. ඒතර වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව නෙමෙයි විඳීම. එතකොට අපිට බලකොට හොඳට තේරෙනවා උදේ පටන් ගත්තාම හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක් පතුලේ. අර සියලු වැඩ බහාටවලා ඇහැ දිවනාසය කය මන කියන මේ වගේදී මනස පමණක් සතිමත් වෙලා මේ ආස්වාද ප්‍රසආසට පමණක් පිටියදාන හිටියොත් ඒකම මුණට මුණ දාලා හිටියොත් ඒ ආස්වාස විලා ප්‍රසආසින් වෙන්ව වටහා ගන්න පුළුවන්.
වෙනම විඳ ගන්න පුළුවන්. අත්දැක ගන්න පුළුවන්. ඒකෝට අපිට තේරෙනවා දැන් නම් සතිය තියෙනවා. දැන් ආස්වාද ප්‍රසවාසයේ අදුමාන ගොරෝසුනාට පස්සේ හොඳට නාස්තුඩු පුරවාගෙන ආස්වාසය යන වෙලාවදී අපිට විඳ ගන්න පුළුවන්. හොඳට සත්‍යමත් වේගෙන යනකොට වෙන්නේ එච්චරම ගොරෝසු වෙන්න ඉස්සර වෙලා ආස්වාසයේ පටන් ගන්න කෙලවරේ ඉඳලාම අර අත්දැකීම අප්‍රියීම වේදනාව දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ආස්වාද හමාර වෙලා ඉවර වෙනකම් අන්තිම කෙලවරට යනකම් අන්තිම බිඳුවට යනකම් අත්දැකීම විඳින්න පුළුවන්. ඔන්න ඒකට අහු වෙන අතරමැද කැලක් වේදනාවක් නැති. උලං කරකීමක් නැහැ, පිටිමැදීමක් නැහැ, විඳීමක් නැහැ. එහෙම දෙන්නම ප්‍රසවාසය පටන් ගන්නකොටම අප්‍රමාද වෙනවා නම් පටන් ගන්නකොටම සතිමත් වෙනවා නම් වෙනකට වඩා චිත්තක්ෂණයකට කලින් තන්තන් අරුණ නගිනකොටම එළිය දැක්ගත්තා වගේ ඉර පායන කලින්ම එළිය දැක ගන්න පුළුවන්. ඒකේ ප්‍රසවාසය ගොරෝසු තැනට ඉන්න කලින්ම අල්ල ගන්න පුළුවන්. මොකද අපි අර වේදනාවට සංවේදී භාවය වැඩි වෙන්න සතිය දිනු වෙනවා, අප්‍රමාදයේ දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි වේදනාවේ වෙනදාම දැක්ක ගති ලක්ෂණ අංක ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? සතියේ ප්‍රකට ප්‍රබල භාවය නිසා වෙනදා නොදැක්ක ප්‍රතිපව. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ දැක ගන්න පුළුවන්. මෙන්න මේක කරනකොට හොඳට තේරෙනවා කොච්චර දැකකින් බැලුවත් කොච්චර සතියක් තුනක් ආශ්වාස ප්‍රශ්වාස දෙක අහුවෙන්නේම නැති සිවිතක් තියෙනවා. ඒක ගොරෝසු හිතට අහුවෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ දැකීම සතුටක් කරගෙන මට මුලක ඉඳලා දැක ගන්න පුළුවන් කියලා. අපිට යම් සතුටක් ඇති වෙනවා නම් ඒ සැප වේදනාව නිසා අපි ආශ්වාස ප්‍රශ්වාසයේ තව ලං කරන්න බලන්න. එහෙම බලන යනකොට අපි කියන ආනාපානෙ මට අපි කියන සාමාන්‍ය ආස්වාදයේ ආස්වාදයක්. ඒ තරමටම සුවේලවන තැනක් වෙනවා. නමුත් සමහර වෙලාවල් වලට ආස්වාදයේ පේනවා තමයි ප්‍රශ්වාසයේ පේනවා ඒක ඛණ්ඩය මොන කරන්නේ. ගෙදර ගිහින්නේ වැඩන්නේ කියලා එපා වෙන තැනක් කියලා. හොඳට ආනාපානෙ ඉන්න පුළුවන්. නමුත් කිසිම නෑගෙන නිකන් ප්‍රණීත නැහැ. හීනගතියකටපත් වෙනවා. ආනේම තියෙන දෙකම ඇත්තේ නැහැ. අර මැද තියෙන ගැප් එකේ. මැද තියෙන තැන මොකද අපි දන්නේ නැහැ. අපි කවදාකවත් ඒක අත්දකින්නේ නැහැ. මොකද හේතුව අපේ හිත දන්නේ අර ගොරෝසු ආශ්‍රව දෙක විතරයි. ඒ සියුම් කරගෙන අර සත්‍ය වැඩි කරගෙන යනකොට වේදනාවල ආරම්භය සහ අවසාන බලන්න යනකොට තේරෙන්න පටන් ගන්නවා. මේ වේදනාව යාන්ත්‍රේ පටන් ගන්න හොඳට ආස්වාද නාස්පුඩු පුරවාගෙන ගිහින් ආය අන්තිමටම ගෙවිලා ගිහින් යම් තැනකදී අල්ල ගන්න බැරි තැනකට එනවා. ඊගාවට ප්‍රසවාසයෙන් පටන් ගන්න තාකල් අන්ධකාරයක් තියෙනවා. නොදැනීමක් තියෙනවා. මේක අපේ හිත කියවන්න දන්නේ නැහැ. මොකද අපේ හිත දන්නේ යමක් තියෙන තැන අල්ලන්න විතරයි. නොදැන තැන දන්නේ නැහැ. දැන් මේක හොඳට දැනගෙන සතිය දියුණු කරන වේදනාවට අවදී බොහෝ වෙලා භාවනා කරනකොට මොකද වෙන්නේ? අර ආස්වාද ප්‍රසආද දෙක ඉස්සෙල්ලා හොඳට විස්තර පෙන්වන්නට එන්නේ හුස්ම ගන්න කෙටි වෙන පටන් ගන්නවා. කෙටි වෙන පටන් ගත්තා පස්සේ දැනෙන පැත්ත අඩුයි හිස්තන වැඩි වෙන පටන් ගන්නවා. අතරමැදි හිස්තන වැඩි වෙන පටන් ගන්නවා. ඒ වෙනකොට ඒක පිළිබඳව කලකොල වෙන්නේ නැතුව අංගබන්ධ වෙන්නේ නැතුව ඒ හිස්තන වැඩි වෙන්නේ හිතේ සංවේදී භාවය වැඩි වෙච්ච නිසායි සතිය වැඩි වෙච්ච නිසායි අරමුණ එනකොටම අල්ලන්න ගන්න නිසායි අරමුණට මුණට මුණ දාලා ගන්න තියෙන නිසායි කියලා හොඳට දැනගන්න. මේ වැඩි වෙන හිස්තන දැක දැන ඉදිරියට යන්න පුළුවන් නම් අපේ හිත ක්‍රමයෙන් සැප වේදනා දුක් වේදනා දෙක අතරමැද තියෙන අර අදුක්කම සුඛ වේදනාව කියන මධ්‍යස්ථ වේදනාවට ටික පුරුදු වෙනවා. මේක බොහොම අමාරු වැඩක්. ඔබමාවකට කියනවා නම් අපි මේ ගංගිවුරක ඉඳලා උච්චෝරුවකට කොට වෙනවා නම් ඒකට යන්න ඒ යුරේ හයිය පොළවේ සමබර භාවයේ ගත කෙනෙක් බොහොම සුකුමාර කෙනෙක් අපේ තුරු ඔරුවට පය තිබ්බයි කියලා. ඔරුව තියෙන වතුරේ ඒක හෙල්ලෙන්න ගන්න. එතකොට බේන්න පටන් අරගන්න මේක පය තිබ්බොත් එම් පටල නැහැ කියලා විචාරට අපනවා. ඔරුව එක පය තියෙනකොට මේක පටල නැහැ.
නමුත් අපි හිතමු අපි වෙනකක් ඉන්න රෝගට යන්න තොටිය ඉන්න තොටිය කියනවා එනවනම් එන්නේ යනවනම් යන්න අපිට යන්න වෙලා තියෙනවා කියලා මොනවද කලබල කරුවොත් එහෙම ඉතින් කරන්න වෙන්නේ ටීම් වෙවුල බයෙන් එක පයක් තියලා ඉතින් ආය ගන්නවද ඉතුරු පය ගන්නවද කියලා මොකද අර වතුරේ පදනම වතුරේ සමබර භාවයේ මහ පොළොව වගේ නෙමෙයි. ඉතින් ඒකම මහා අපහසුතාවයකට කියනවා. ඉතින් ඒකට තොටියක් කරලා තියෙන ගංගායිනේ ඔරුව ලං කරන්නේ ඊටු කනවා බාඩ කියන කනවා හයියෙන් බදාගෙන හයියෙන් අල්ලගෙන ඉතුරු බයක් තියාගන්නේ කියලා කොහොම වාඩි කරලා ඔරුව ඇතුලේ. ටික ඉක්මනට වාඩි වෙන්නේ. වාඩි වුණාට පස්සේ කනවා තරගොහම හිමීට අර ඝනතලයේ තරලයේ ඝනයේ ලබාගත් සම්බර භාවයේ තරලයක ලබා ගන්න හිමීට පුරුදු වෙනවා. ඔරුව යන්නකොට නැත්නම් ඕන ගාන නැගිටින්න පුළුවන්. ඒකට උරු වෙනවා. අනිවාර්යයෙන්ම රූප ලෝකයේ ආශාස ප්‍රසවාසී හොඳ ස්පර්ශී කියන තැන සති සමාධි පුරුදු කරගත්ත හිත රූප අතරලා නාම ධර්ම පැත්තට යනකොට නැත්නම් සූක්ෂම රූප ධර්ම පැත්තට යනකොට අර උරුවට මුදිච්ච මනුස්සයෙකුට වගේ නිකන් නොදන්න පැත්තකට ගිය ගතියක් එනවා. ඒ නැත්නම් වේදනාවේ මෙතෙක් නොදැක්ක පැති වලට යනකොට පාළු ගතියක් අසරණ ගතියක් තනි ගතියක් එනවා. ඒක අභියෝග වලට කැමති මේ සෙල්ලක්කාර චරිත තියෙන කෙනෙකුට නම් දැනගෙන ගියොත් හරි සන්තෝෂයෙන් ඔබ යහපතට යනවා. නැති කෙනෙක් මේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ ආත්ම සංඥාවේ ඉන්න කෙනෙකුට අර ඔබේ පවතින ස්ථිර නැතිකම අනිත්‍ය ගතිය දකිනකොට ආපහු යන්නේ කියලා. පොළවේ තරම් සුඛයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ ගතියක් වැටෙනවා. ආත්මේ නැති වේදෝ මැරෙයිදෝ කොපෙක්ලෙයිදෝ කියලා සැකෙන්න පටන් ගන්නවා. ඒකට ආයතන මහ පොළොවට තමයි ඇදලා යන්නේ හිතේ. උත් යෝගාවචරය මෙතනදී කරන්නේ කියන්නේ අර වේදනා දෙකේ සැප වේදනා දුක් වේදනා දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාට ටික බුදුකෝ. අදුක්කම සුඛ වේදනාවේදී මෝහය තමයි බලපාන. මේක නොකරපු දෙයක් නෑ. ඒ නිසා එදා අපි අර ධර්ම සාකච්ඡාවේදී මතු කරගත්ත විදිහට සුඛ වේදනාවක් එන්නකොට සැප තියෙනවා. සුඛ වේදනාව ඉන් අයින්මන්ට් වෙනකොට දුකක් වෙනවා. ඒ නිසා සුඛ වේදනාව කියලා අප ගන්න ලෝකයේ හඳුනන දේ තුල සැප දුක දෙකම තියෙනවා. දුක් වේදනාවක් නම් ඒ නිසා අපි කියනවා සැප වේදනාවේ රාගානුසය තියෙනවා. එනකොට සැපයි යනකොට දුකයි. දුක් වේදනාවක් එනකොට දුකයි යනකොට සැපයි පටිඝානුසය වැඩ කරන්නේ. අනුසය වශයෙන් තරහව තමයි වැඩ කරන්නේ. අදුක්කම සුඛ වේදනාවේ තියෙන අවිජ්ජානුසය අන්ධකාරේ මම මේ ඉන්නේ මේ අදුක්කම සුඛය කියලා දන්නවනම් සැපයි. ඒකවත් තේරෙනවා මේ අම්මා අප්පාවත් කියන තැනක මමගේ ගුරුවරයෙක් කියන තැනක මම ඉන්නේ මම දැන් මේකට පුරුදු වෙන්න ඕනේ කියලා අර අදුක්කම සුඛයට විවෘත වෙච්ච දවසේ ඒකට සතිමත් වෙච්ච දවසේ ඒකට අප්‍රමාදී වෙච්ච දවසේ අපේ ජීවිතේ නැත්තම් අපේ අඳුරු කාමරයක ජීවත් වෙන මිනිස්සු කවදාකවත් දැකපු නැති ජනේලයක් කරගත්තා වගේ ලොකු විවෘතකමක් ඇති වෙනවා. ඉතින් ඒක අභියෝගශීලියක් ගන්න ප්‍රගතිශීලියක් ගන්න සැපයක්. අර සම්ප්‍රදාන කෝල එහෙම නැත්තම් පසුගාමී කෙනෙකුට බය වෙන කාරණාවක් වෙනවා. මෙතන මේ වේදනාවේ මේ අදුක්කම සුඛ පැත්ත දැකීම භාවනා ජීවිතයේ ලොකු ඉදිරිපීමක් වෙනවා. මේ අත්දකින්න ඉස්සර වෙලා වේදනාවක් එනවා තා සමගම හොඳ නරක වශයෙන් තෝරන හදිස්සි ගතිය කලබල ගතිය නැතුව ඒ දෙක මැද එක චිත්තක්ෂණයක ඉවසීම නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීම වේදනාව වෙනකොටම වේදනාවේ ස්වභාවය දකින්න ගතිය ඉතාමත් වැදගත්. එහෙම නොවුනොත් අපි ඔළුව දානකොට වේදනාව පිළිබඳව නිශ්චය කරලා ඊට පස්සේ දකින්නේ වේදනාවේ අපි අර හිතාගත්ත දේ. ඒ හිතාගන්න මිනිහා මමත් ඒකෙම වෙනස් බවක් ගන්නවා. යේනේ මඤ්ඤති තතෝ තන්නෝති අඤ්ඤතා කිය. සර්වඥාන්තුනික සත්‍යපත්ත මේ සප්පුරුෂ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඉන්න වේදනාව ගැන මඤ්ඤණා කරගත්තොත් තණ්හාමාන දිච්චකලින් ඒක ඇති හැකිය දකින්න වෙනුවට දැකීමෙන් නතර වෙනවා වෙනුවට දිත්තේ දිත්තමත්තන් කියන එක වගේ හිතන්න ගත්තොත් හිතීම නිසාම
වේදනාවට වෙස් කියන්නේ. වේදනාවට ලක්ෂණ හිතන මිනිහකට වෙස් කියන්නේ. ඊට පස්සේ මේ මනසයා කාවුසුච්ච මිනිස්සෙක් වාගේ, පරිලවිච්ච මිනිස්සෙක් වාගේ අර වේදනාවත් එක්ක ඉතින් ගැටෙනවා. එහෙම නැත්නම් ආස කරලා බදා ගන්න හදනවා. නමුත් සමහර වෙලාවට මේ වේදනා දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව කියන මේ සැපත් නැති දුකත් නැති තත්ත්වය අපි අත්දකලා නැහැ, බලාපොරොත්තු වෙලා නැහැ. ඒකට ඒකට ඉබුත් වෙලා නැති නිසා අපි කවදාකවත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට දෙයින්දලා හැන්ද වෙනකන් හැප්පෙන්නේ සැපත් දුකත් එක්ක. මොකද සතිමත් තුනොත් තේරෙන පටන් ගන්නවා. අපි කිව්වොත් අර ඉස්සලා ගත්ත උපමාව හැටියට ආනාපානයි කියලා පටන් ගන්නකොට නම් අපිට පේන්නේ ඇතුළෙන් පිටින් දෙක විතරයි. හොඳට මොන්නේ කමක් නැහැ. ඒක පේනවා ඇති කියලා කරගෙන tempat වුණොත් පේන්න පටන් ගන්නවා එන්නේ දෙක අතර මැද තියෙන හිතන වැඩි වෙලා කොච්චර වැඩි වෙනවද කියනනම් ඇතුළේම පිටින්ම නොදැනී හුදු ඉස්තරට පමණක් යනවා. ඒක තමයි කම්මැලි වෙන්නේ. ඒක තමයි අහන්න මම ඊගාට මොකද කරන්නේ මේක විපස්සනාට හරවන්නේ කොහොමද? নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙන්නේ මේ හිස්තන පිළිබඳව අපේ ඇති පුහුදුන් ගතිය නිසා. නොදන්න කම නිසා මේකයි වටිනාදී කියලා දන්නේ නැති නිසා අර පෑදීදියට බොරදියට කරනවා. මෙච්චර අමාරුවෙන් පාදගත්තදී හරියට අපි කියනවා නම් වතුර වීදුරුක මඩ දැන්පත් වෙලා තියෙන වතුර දැන්පත් වෙලා තියෙන වතුර වීදුරුව කබඩයක් උඩ තිබ්බහම එන්නේ දවස් ගානක් යනකොට ඒකේ මතු පිට ප්‍රසන්න භාවය වැඩි වෙලා මණ්ඩි ටික අඩියට මෙදෙනකොට මණ්ඩි නැති ගානට සම්පූර්ණ වතුර වීදුරුව පිරිසුදු දෙකක් පාටපත් වෙනවා. නමුත් මේ දැන්පත් වෙන අතරමාදී හැලහැප්පුණොත් කලවම් කෙරුවොත් ආයසරයක් කර ගොක් දවස්කාරක් කරනවා දැන්පත් වේ. ඒ වගේ තමයි අර දැන්පත් වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ මම දැන් ඊගාට මොකද කරන්න කියලා සැක කරන්න ගත්තොත් නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගත්තොත් එහෙම නැත්නම් අතහැරලා දාලා යන්න ගියොත් ඒ අර වතුර විදුර කලවම් කරගත්තා වගේ පෑදීයයි බොරදියයි කලවම්. අන්න එහෙම වෙන්නේ දැක්කොත් දිගට යනවනම් අපි සංසාරෙ දෙක් විවෘත වෙච්ච නැති අර අදුක්කම සුඛ වේදනාවට එන්නේ යනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ අපි උගාකලට පාවිච්චි කරන අනිත්‍ය ප්‍රතිපද විඥානයේ පුදුමාකාර නිමුගත නවදරු ගතියක් තියෙනවා. සහෝදර ගතියක් තියෙනවා. සම්බන්ධකමක් තියෙනවා. විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපද තාක් වේදනාව හඳුනන්නේ සැප දුක වශයෙන් පමණයි. අනිත්‍ය ප්‍රතිපද වෙන්න පටන් ගන්නකොට සැප දුක දෙක මැද හැමදාම අදුක්කම සුඛයක් තියෙන බව යාන්තම තේරෙනවා. තේරලා ඒකට වීරවන්තයෙක් විදියට වීරයෙක් විදියට ඒකත් බාර අරගෙන ඉදිරියට ගියොත් අන්තිම සැප දුක දෙක නැති වෙලා අපි අදුක්කම සුඛේ නතර වෙනවා. එතකොට අවිඥානික ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන වෙනුවට අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයට ආවොහම අපි ලෝකෙන් වෙන් වෙච්ච සමාජයක තැන්පත් වෙච්ච සතිය ස්ථිරධාර වෙච්ච අඛණ්ඩ සත්‍යයක් තියෙන කෙනෙක් වටපත් වෙනවා. මෙන්න මෙතෙන්ට සතිය එනකොට ඒ සතියේ තියෙන සමරසකම නිසා සෑම දෙයක්ම සමානව බලන්න නිසා සැපත් එකයි දුකත් එකයි අදුක්කම සුඛත් එකයි කියන තැනට ආවට පස්සේ ඒවස කුප්පන්න බෑ. මොන දෙයක් පෙන්වුවත් කිපෙන්නේ. මොන දෙයක් පෙන්වුවත් තෝරන්නේ නැහැ. මොන දෙයක්ම සන්තෝෂ වෙන්නේ නැහැ. කනගාටු වෙන්නේ නැහැ. අන්න එවැනි එවැනි මට්ටමට ආව සතිය කියනවා සුපතිත්‍ිත සතිය කියලා. නාකොට පිටි සතිය. එවැනි පුද්ගලයන් තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියන මේ පාඩමේ පළවෙනි පන්තියේවත් සමත් වෙන්න පුළුවන්. අපි තපානෝ දුවන්න දුකානෝ බය වෙන්නත් පටන් ගත්තොත් අපි එන්නේ කුප්ප කිපෙන සුද්ධාතයක් වඩපත්. නමුත් කවදා හෝ මේ දෙකම තියෙන වේදනාවේ තුන්වෙනි අංකය වෙන අදුක්කම සුඛේ පුරුදු කරනකොට සත්‍යයේ කවදාකවත් නැති මදයකට ගොබේට මැද්දෑවට බහිඳ පටන් ගන්නකොට අපේ තියෙන අර තෝරන ගති, බේරන ගති, වර්ග කරන ගති අමතක වෙලා දිගට පවතින ඒකාකාරී සතියක් සුපතිත්‍ිත සතියකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ සතිය මේ කෘත්‍යයට එනකොට ඒ කියන්නේ මේ
සමරස භාවයටපත් වෙනකොට සද්ධාව, වීර්ය, සමාධිය, ප්‍රඥාවක් කියන මේ පහම සතිය හා සමානව ඇවිල්ලා පස් දිහාවකට පැතිරලා කියන මේ ගුණධර්ම පහ එකම තැනට යොමු වෙන පටන් ගන්නවා. ඒක හරියට ඇඟිලි පහ දික් කරගෙන හිටපු එකන ඇඟිලි පහ එක තැනකට කෙරුවා වගේ මේ ධර්ම පහ එකලස් වෙච්ච තැන තමයි අපිට වර්තමාන මොහොත බිඳින්න පුළුවන්. නැත්නම් වර්තමාන චිත්තක්ෂණ 100ක් එන්න පුළුවන්. ඒ වෙනකොටම මම නැති වෙනවා. හැබැයි තාවකාලික. ඒක ඉස්තිර ධාරණ නැතිවීමක්. ඒක නිසා මේ වේදනාදිගේ සැප වේදනාව වයන්ට අපේ අම්මලා තාත්තලා තුගල්ලා දීලා තියෙනවා. ගුරුවරු තුගල්ලා හැම විශේෂ සාක්ෂියක් ගන්නවා. මොනවද හොයන්න හම්බෙන්නේ දුක විතරයි. ඒක සනාතන සත්‍යය. නමුත් අපි අර තිබහට දුන්නතර ගොන්නවා වගේ කොච්චර දෝ හිතනවා මේක කලහමල දාතල මොඩුනාට ගුරුවරු මොඩුනාට අපි මොඩ නෑ අපිට ආරක්ෂණය දෙනවා අපි නිසා ওই දැපෙන දුක වෙන් කරගෙන සැපම බුද්ධ විදිඥාන කියන්නේ කොවිදින් පටන් ගන්නකොටම කියයි අනිවාර්ය පරිදින තියක් තේම බලාපොරොත්තු සුමුවීමෙන් අමාරු ඒක නිසා අපි හිතාගත්තොත් මේ ලෝකයා ගන්න ද්වයතාවය සැප දුක දෙක තුල කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ විමුක්තියක් නැහැ කවදාකවත් ඉවරකුත් නැහැ මේ හැම සැප දුකක් මැදම අදුක්ඛම සුඛයක් තියෙන අන්නේ අදුක්ඛම සුඛය දකින්න නම් සැපට කැමැති වෙන ගතියක් දුකට අකමැති වෙන ගතියක් කියන්නේ කුප්පකම අපි පොඩ්ඩක් හිනාවෙන්න දැනගන්න ඉන්නකොටම මේ ප්‍රතික්‍රියා කරන දැක්කේ පොඩ්ඩක් නතර කෙරුවේ නැත්තම් අපිට අදුක්කම සුඛේ දැකන්න හම්බෙන්නේ නැහැ. මේක හොඳ කිට්ටුවෙන් යන ප්‍රමාණයක් මට මතකයි අර ඊදාතුර වීඩියෝ එකකට මොහොන් පැලක කතාවේ කියලා. මොහොන් පැලකේ ආරච්චිවන්තය ගෙදරට මැනිකෙත් එක්ක ඉන්න වෙලාවේ පිටියේ විදින හොරු එන්න ආද. එතකොට පිටිය කඩලා දැන් ගියට ලයිට් නැහැනේ. යාන්තම් පහනක් විතරයිපත් වෙන්නේ. දැන් හොරු දන්නේ නැහැ ඇතුලේ ඉන්න කටේ නැගිටලාද නැද්ද කියලා. එනිසා හොරු කරන්නේ ඉස්සෙල්ලාම ලීජියක පටලවලා දැලි ගෑවිච්ච මුට්ටියක් ඇතුලට එනවා. අර හිලින් ඇතුලට දානකොට ඇතුලේ ඉන්න කටේ නැගිටලා නම් ගහම මුට්ටියට ඔලුව වෙනවා. ඒකට හොරාට පුළුවන් දුවන්න. නමුත් මේ කතාව මැනිකේ දැනගෙන ඉන්නවා. මැනිකේ කියනවා ආරච්චි මහත්තයාට ගහන් දෙවම ඉස්සලාම් දාන්නේ මුට්ටියට ගැහුවොත් අහුවෙනවා. මුට්ටිය දාලා ගත්තට පස්සේ දැන් හොරා දානවා ගෙදර ඇතුලේ කවුරුත් නැහැ කියලා ඊගාට බෙල්ල දානවා. එතෙන්දි ගැහුවොත් බෙල්ල ඇතුලේ කඳේ. අන්නවද වේදනාව එනකොටම මුට්ටියට ගැහුවොත් අපි මේක දිහා කිසිම විනිශ්චයකටපත් වෙන තුසහපාවත් මේකෙන් කවදාකවත් අපිට නිවනක් හම්බ වෙන්නේ. දුක ආවත් මේකෙන් කවදාකවත් නිවනක් හම්බ වෙන්නේ නැහැ. අන්න එහෙම සැප ආවත් දුක ආවත් ඒකේ ප්‍රතික්‍රියා කරනවා. තෝරන්නේ නැතුව, බේරන්නේ නැතුව මේ හැකියාව තිබුණා නොහැකියාව තියෙන කෙනෙක් වගේ. මෙරිට් පළවෙනියක් වගේ බලාගෙන හිටියොත් විතරක් අපිට පුළුවන් වෙන වේදනාවේ අවසාන කරගන්න. එහා පැත්තට ගන්න. එනකොට කඩා ගන්නොත්, බහවුනොත්, කිපුනොත් කවදාකවත් අපිට චිත්තපතියේ ජවනිකාවේ කෙලවර දැක්කන්න හම්බෙන්නේ නැහැ. වේදනාවත් එක්ක වැඩ කරනකොට වේදනාවේ ඉන්න හැටි, සැපයක් නම් සැප දෙන හැටි, යන හැටි. දුකක් නම් දුකේ ඉන්න හැටි, අපිට පෙළෙන හැටි, යන හැටි බැලුවොත් සැප වේදනාවක් එනකොට අපේ සතුට ඇති වෙන හැටි, යනකොට දුක් වෙන හැටි අපිට හොඳට බලා ගන්න පුළුවන්. දුක් වේදනාවක් ආවම එනකොට කනගාටු වෙන හැටි, යනකොට සතුටක් ඉතුරු වෙන හැටි දැක ගන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව අවධියක් තිබුණොත් පමණ අදුක්කම සුඛේ එනකොට දන්නේ නැහැ, අපි යනකොට දන්නේ නැහැ කියන එතන තියෙන මෝහයයි, එතන තියෙන නොදැනීමයි. අන්න ඒකට විරුද්ධ වෙන්න නම් සැප දුක කියන මට්ටමවලදී සියුම් වෙච්ච සත්‍ය සමාධියක් අවශ්‍යයි. ආනේ සමාධියට ගිය දවසේ තමයි අපිට තේරෙන්නේ මෙතෙක් කන්නේ සැප දුකට නලිය හිටියා. අපි හැමදාම මැද තියෙන අදුක්කම සුඛේ පැනනවා. ඒ නිසා අපිට කවදාකවත් ඒ වේදනාවට අනිවාර්යෙන් පහළ වෙන තෘෂ්ණාව කියන ඒ මලපුඩුව
ඒ කියන්නේ භාෂේ පන්නන්නේ. ඒ මොකද සැපේ එනකොටම කැමැත්ත නිසා ආශාව නිසා එනකොට කැමැත්ත නිසා හුවෙනවා. වේදනාවක් එනකොට මොකද වෙන්නේ? මේ වේදනාව වෙනුවට ඊට වැඩිය හොඳ සැපක් අපි බලාපොරොත්තු වෙනවා. මේ වේදනාව නිසා මට සැප විඳ ගන්න අවස්ථාවක් නැතුණයි කියලා බලාපොරොත්තු වෙන හිතලු සැපක් ගැන හිතලා වේදනාවට අකමැති වෙනවා. ඉතින් ඒක හොඳට මේ පසුකාලීන ආචාර්යවරු වෙන්නන්නේ අපි යමකට තරහ වෙන්නේ ඒ දේත් එක්ක ඇති තරහ නෙවෙයි ඊට වැඩිය හොඳ දෙයක් කෙනෙක්ගේ තණ්හාව නිසා කියලා. ඒක නම් මුංචි කාලේ අපිට හොඳ ඊට වැඩිය හොඳ දේවල් ගැන දන්න නිසා හොඳ දුන්නත් එකයි නරක දුන්නත් එකයි අපිට කිසිම විනිශ්චයක් නැහැ. නමුත් අපිට ටිකක් වැඩි මහල් වෙනකොට යම්ම නරක දෙයක් අපිට ලැබුණයි කියලා අපිට තරහක් එන්නේ අනිවාර්යයෙන්ම ඒ දේ පිළිබඳ ඊට වැඩිය හොඳ චිත්‍ර රූපයක් වවාගෙන ඉන්න නිසා. නිසා එකම හේතුව නම් සංසාරයේ තියෙන තණ්හාව තමයි. නමුත් මේ තණ්හාවේම විපරීත ලක්ෂණ තමයි ද්වේෂය කියන්නේ. අපි යමකට තරහ වෙන්නේ අපි ඊට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන නිසා. මේ නිසා අපි හැමදාම තපාවක් තණ්හා කරනවා දුකාවක් තණ්හා කරනවා. අපිට මේ දෙක නැතිව ගැලවෙන්න එකම තැන තමයි අදුක්ඛම සුඛ වේදනා. නිසා දුක්ඛම සුඛ වේදනාට නැතුව උපේක්ෂාවට නැතුව සමාධියට නැතුව කවදාකවත් අපිට මේ එහා පැත්ත දැක ගන්න හම්බෙන්නේ. ඒක නිසා වේදනාවක් එනකොට අපිට දැන් පුරුදු වෙලා තියෙන්නේ ගමනක් යනකොට විශේෂකමක් එයි කියලා හිතලා කෝකටත් පැන්ඩෝල් දෙත්තක් කරලා. ඒ කියන්නේ වේදනාව බලාපොරොත්තු වෙනවා ආරම්භ කරනවා. වේදනාව කාවන ඉතිකක්ම කාවන දතිකක් කාවන ඒකද මූල දීම කියන එක දැන් අපිට අවුරුදු 20කදී කවි පරම්පරා ගානකට අමතක වෙලා. එනිසා අපේ කවදාකවත් වේදනාවක් ඇවිල්ලා වේදනාව ස්වභාවයෙන් නැතිවීම දැක ගන්න හම් වෙන්නේ අතරමැද මොකක් හරි මේකෙන් එකට ඇඟිලි ගන්න. ඒ නිසා සම්පූර්ණ චිත්‍රයක් දෙකින් හම් වෙන්නේ. සැප වේදනාවක් අතර හම් වෙන්නේ මොකද ඒක ලොකු කරගන්න උත්සාහ කරනවා. බදා ගන්න උත්සාහ කරනවා. ලං කරගන්න උත්සාහ කරනවා. අන්නේ වෙලාවේ සැපක් ආවත් දුකක් ආවත් ඒකේ නැසලී බලාගෙන ඉන්න කෙනාට පමණ අදුක්ඛම සුඛ වේදනාව කියන එකට එන්න පටන් ගන්නවා. අදුක්ඛම සුඛ වේදනාවේ තියෙන අවිද්‍යාව අනුසය වශයෙන් ඒ අවිද්‍යාව නැති වෙන්න අදුක්ඛම සුඛයට ප්‍රතික්‍රියා කරගෙන නොවේ වාක්‍යයක් තිබා වේවා කියනත් තිබා කලබල කරන්න චෝකට ඉන්න පුළුවන් නම් ඔකට වෙන විදිහට කියනවා ඔකට මනාප වෙනවා කියලා කියනවා. මනාප වෙනවා කියන පත්‍රය කියන සාමාන්‍ය කැමති වෙනවා කියනවා. කැමති වෙන්නේ අමනාප නොවෙනවා කියන එක ගන්න. එහෙනම් බැලුවොත් භාවනා කරනාට හම්බුනේ ලොකුම සන්තෝෂය තමයි අපි දවසේ 60කටත් වැඩි වෙලාවක් ඉන්නේ අදුක්ඛම සුඛ වේදනාව. නමුත් අපි දන්නේ නැහැ. මොකද අපි පුරුදු කරගන්නේ. අපේ හිත දන්නේම සැප දුක දෙක විතරයි. ඒක හරියට කියනවනම් ආසදියා බලනකොට අපිට වෙන්නේ තරු විතරමයි. අක්‍රමද ඉස්කවකාශ පේන්නේ. මොකද අපි දන්නේ නැහැ ඉස්කවකාශයේ දකින්න අරමුණ හිත ගැටෙන දේවල් එක තමයි පස්සෙම තමයි වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ වෙන්නේ නැති ගැටීමක් නැති තැන ගොදුරු වෙන්නේ. නමුත් ආසිතින් තරු සේරම පිටුවල බැලුවොත් මුළු ආසෙන් 100%ක්වත් නැහැ. අටි කොන පැතිරලා තියෙන්නේ හිස්ත අපි දකින්නේ. ඒ වගේ තමයි දවස පුරාම තියෙන දුක් වේදනා සුඛ වේදනා එකතු කරලා බැලුවොත් මුළු දවසෙන් 100%ක්වත් වහන්න හම්බ වෙන්නේ. අනික හැමතැනම තියෙන්නේ මේ පහළු ගතිය. මේ විසිද්ධි නැති ගතිය. විඳ ගන්න බැරි ගතිය. ඉතින් මේක තමයි අපි පුරවන්නේ වේදනේ විනෝදාංශ එක මේ ජනමාධ්‍ය කතා බත සෑම දෙයකින්ම මේක පුරවන්නේ. අපි කියන භාවනා කරන්න වෙලා නැහැ. ඒක නිසා පටන් ගන්නකොට නම් අපි ඒ සඳහා වෙන්නේ ආනාපාන සඳහා වාඩි වෙන්න ඕනේ කාලය ගන්නවා. සක්මන් කරනවා. නමුත් මේකෙන් අල්ලගත්තට පස්සේ මේ සෑම චිත්තක්ෂණ දෙකක්ම දෙම නිවන තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක්ම මේ අදුක්කම සුඛේ තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක්ම දෙම අනිත්‍ය පරිබද්ධ විඥානයේ තියෙනවා. සෑම චිත්තක්ෂණ දෙකක්ම දෙම මේ සක්කාය දිට්ඨිය නැති තැනක් තියෙනවා. ආනෙකින් හිතේ යන්න නම් දෙකල වල හොඳට දැක ගන්න.
දෙකේ කියලා දැක්කම යහපනා හොඳට දැකපු දවසේ පේනවා ඒ දෙක කොන්දේක විතරයි මට ඇවිත් අතීපන තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවක් අනිත්‍ය පරිවර්ත විඥානය සක්කාදිට්ඨිය නැතිතන. නමුත් අර තියෙන එක මල්ලන ඒකත් එක්කම ගැටි අපි සක්කාදිට්ඨියත් එක්ක නඩු කීකියව මේ කාමනේ භාවනාවේ ඒක නොයදපු කෙනාට කවදාකවත් අල්ලන්න වෙන්නේ. භාවනා කරලා පෙරදුනත් ඒක අල්ලතයි. ආර්ගියක් අල්ලතයි. ඒ නිසා වේදනාවට කියන තැන ඒ අස්පනා අපිට අල්ලගන්න පුළුවන් ලොකු සත්‍යයක් තියෙනවා. අනේ සත්‍යයට ප්‍රධාන වැදගත් වෙන්නේ වේදනාව ඇවිල්ලා දෙන දේ කියන දේ කියලා සම්පූර්ණයෙන්ම යන්නරිනවමස මොන්නම තාලකින්වත් ඒකට ඇඟිලි ගහින්න නොකරන එක. අමාරුයි. නමුත් මේක පුළුවන් පුංචි වේදනාවක් විශේෂයි. පුංචි වේදනාවක් කියන්නේ ආස්වාසේ දැනගන්න අවස්ථාව වේදනාවක්. ඒ වේදනාව විශේෂයෙන් මතු වෙන්නේ මෙහෙම, පවතින්නේ මෙහෙම, නැති වෙන්නේ මෙහෙම. කුරුසු වේවා, තියු වේවා, ළඟ වේවා, දුර වේවා, ඇතුළත වේවා, පිට වේවා, ප්‍රිය වේවා, අප්‍රිය වේවා, අතීත අනාගත පච්චුප්පන්න වේවා. ආන්නේ නිකන් දරකඩක් වගේ. උස්ම ගන්නේ නම් පණ ඇතුලින් හිට තමයි. නමුත් නිරීක්ෂකයා නිකන් දරකඩක් වගේ. අනුන්ගේ දෙයක් බලනවා වගේ. උහි බලන්න පුළුවන්. ඒකට අපි දවසක දැකගන්නේ මේක ඇති වෙන්නේ පවතින නැති වෙන හැටි. ඕක දැනගත්තා නම් දැනීමෙන්මයි නොදැනීමට යන්න පුළුවන්. ගොරෝසුකමෙන්මයි අපිට සිව්බාවට යන්න පුළුවන්. නිසා ආරම්භයේදී හොඳට ගොරෝසු කරා ප්‍රශ්නයක් නැහැ. ගොරෝසු කියලා හොඳට විස්තර බලන්න. බලාගත්ත පස්සේ අන්තිමට ගිහිල්ලා වේදනාවට ආවට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා. ඒ වේදනාව අනුව අපි නටන්නේ අපි ඒකට අහු වෙන්නේ ඒක අතරමැදදී ඇඟිලි ගලවුවා පමණයි. නැත්තම් වේදනාව වෙන්නේ යන්නයි. අපි තමයි අතරමැදදී ආට හදාගෙන බෙහෙත් කරලා සනීප කරගන්නයි සුව කරන්නයි නැත්තම් වැඩි කරන්නයි උත්සාහ කරලා අවුල් කරගත්තට පස්සේ නැති මම එක් නැති සක්කාය දිට්ඨියක් ඇවිල්ලා ඒක පැටලිලා දිගින් දිගට අපි මේක සංසාරේ පවත්තා. ඒ නිසා වේදනාව පිළිබඳ හොඳ අවදිභාවකේ ඉන්නවනම් වේදනාවෙන් පස්සේ එන කොටස් ඇති වුණා. මම කියන්නේ තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව පිළිබඳව කාටවත් දොස් කියන්නේ ඒ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඒක අර සීලා වික්ෂුණී කිව්වාගේ නයිදං අත්තකතං බිම්බං නයිකං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. මේ අපිට හම්බෙලා තියෙන සැප දුක් නැත්නම් මේ අපි හදාගෙන ඉන්න මේ ප්‍රතිබිම්බය නයිදං අත්තකතං බිම්බං මේක මා විසින් කරන ලද්දකුත් නෙවෙයි. නයිදං පරකතං අගං මේක අනුන් අපිට කරපු ඕනියමකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතුබංගා නිරුද්ධති. හේතු නැතුණාට පස්සේ නැති වෙයි කියලා. මේ පුංචි වේදනාව වල මේක හොඳට දැනගන්න. දැනගෙන ඒ තුල තියෙන දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියන තුනම කුප්පගතියකටපත් වෙන ප්‍රතික්‍රියාවකට බලන්නේ හිතියොත් අනිවාර්යයෙන්ම යෝගාවචරයට අනේ මට මේක වැඩි ටිකක් ලොකු වේදනාවක් එනවා නම් කියලා අභියෝගයක් පාන. ඒක චිත්ත නියමයි. එතකොට යාර මුංචි වේදනාවක් ගන්නක් නැතුව. ඊළඟට මදහත් වේදනාවලදී අර වාගේම ප්‍රණාදාක බලාගෙන ඉන්න පුළුවන් වෙනකොට තේරෙනවා අර පුංචි වේදනාවෙන් ගත්ත අත්දැකීම තමයි. කරගෙන යනකොට ඒව විශේෂ අතිරණ භාවයකටපත් වෙනවා. කවදාකවත් මට වේදනාව කරපු කෙනා ඇති කෙනා පිළිබඳ තරහක්වත් සැප දීපු කෙනා පිළිබඳ ස්තුතියක්වත් කරන්න යනවා වෙනුවට ඒව හේතු විචාරයි පැමිණි දුක් පැනිරායි කියන ගතියක් අපි සිංහලට තියෙනවා. ඉස්සරහට ආපු දුක පැනිරායි. පැමිණි දුක් පැනිරායි කියලා කාගෙන හිටියොත් එන්නේ ටිකෙන් අපි මේ එක එක වේදනා මත ඒ කියන්නේ සුඛ දුක්ඛ වේදනා මත නියල කියලා මට මතකයි මම ජීවිතේත් එක භාවනා කරනකොට එතුමා කිව්වා කවදා හෝ පරියන්කේදී මරණ දුක අත්දැකෝ දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න අපි. ඒ නිසා මරණය තමයි අමරණියත්. මරණ වේදනාව කෝක වේද කුරුලාවක් ආවත් දඟලන මිනිස්සුන්ට කවදා නිවන් දකින්න.
මේ කාය ජීවිත දෙක සම්පූර්ණ ටිකෙන් කැප කර ගිහිලා කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියන දවසට අපිට හොඳට තමයි මරණය අත්දැක ගන්න පුළුවන්. ඒක නිසා මරණානුස්සති භාවනාවට අනුගමන කොළුන්නේ නැහැ. තමන්ම මැරිලා. අතක් උඩට තියාගෙන බටහිර පොළු දාගෙන පෙට්ටියකින් හරි ගොඩක් කල්පනා කරලා. තමන්ගේ මරණයට හිතින් සම්බන්ධ වෙලා බලන්න. ඔක අනිවාර්යයි කොච්චර හංගන්නේ කියතොත් සිද්ධ වෙනවනේ. ආනිතකොට තේරෙයි අපි ඒ තත්ත්වයටපත් වෙනවා නම් මේ කූඹියක් කෑවයි කියලා දොරක් කරුවයි කියලා කැස්සක් කිවිසක් කාවයි කියලා බහනා කරන්න බෑ කියලා කියන්නේ මොකක්ද? අර ඒ දවස්වල මට මතකයි අපි ඉල්ලන භාවනා කරනකොට යහරියට දැස්සෝ මම ඒක වහගෙන ඇහෙත්වම කටෙත්තා ඉතින් හරි අප්පිගේ ඒක කරන්න මාරු මොකද යන්නේ අර ළඟ කුල්කුලක් හදලා මේකේ තත්ත්වය ඉතින් ගොඩින් මට ටික භාවනා කරේ මට භාවනා කරනකොට වැඩි ගන්න නැහැ මොනවා හරි කරලා ඉතින් අර හිත දිහා බලන එකයි කියන්නේ ඉතින් මට කතා කරලා කියනවා ඒක ජීවිතේ කලබල හරියට කියනවානේ ජනතා විමුක්තිය වෙන්නේ සෝල්ලාතු නැත්තම් මේ සාමාන්‍යව ජනතා විමුක්තිය ගැන හිතාගෙන කැලේට ගියාට පස්සේ කොච්චර මතුරුක කොච්චර නිදිනට ගත කරා කොච්චර සීතලේ හිටියද කොච්චර බත් කන්නට හිටියද එක්කෙනෙක් කවදාකවත් ජනතා විමුක්තියට චෝදනා කරේ නැහැ. ඒ ජනතා විමුක්තිය කියන්නේ තමන්ගේ විමුක්තියට යන මනසෙන් මැස්ස ගැන චෝදනා කරනවා කියන්නේ මොකක්ද කියන්නේ? අපිට කොච්චර කැප කරන්න ලෑස්ති වෙනවද කියලා. අපිට මතුරුවෙක් කන්න මතුරුව හපලා කනවා කරලා මෙච්චර අමාරු වෙලේ අන්තම් වාරිමාඩ වස්මියක් එකතරක් කාලා නතර පටියේ කපායන හැටි අතින් අල්ලගත්තොත් මෙති කන්න පුළුවන් තරමට තමයි. ඒ මොකද අපි මේ සිද්ධියක මුලමඳාක දැකලා පුරුදු කරලා තියෙනවා. පුරුදු කළොත් ඒකට අර වේගුණාරු කියලා ඉන්නේ බුරුමේ හිටියා ඔය අංගවදෙනෙක් පිළිගන්න රහතන් වහන්සේනමක් කියු බොහෝම ගුණගරුක ස්වාමීන් වහන්සේනම ආනාපාන ගැන විතරයි කතා කරන්නේ. ඒ දාස කතා කරලා තියෙනවා භාවනා කරනකොට ඒන ශබ්ද වේදනා එහෙම නැත්නම් නුරුස්නා ගතිය ඇති කරන දේවල් කොච්චරද වෙනවද? ඒක විතරලු අපිට උගන්වන්නේ අපේ හිත නැත්නම් අපේ සතිය අපේ අප්‍රමාදී කැස්සකට කැඩෙන එකක් කියන එක. ඒකින් අපිට සන්තෝෂයක් ඇති කරගන්න වෙනවා කියනවා. මගේ හිත තාම මෙච්චර දුර්වලයි. ඒකයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා යම් දවසක ඒක හොඳ පැත්ත අරගෙන අපි ඉදිරියට ගියොත් අපි කවදා හෝ ඒ බාධා කරපු අයට හිතින් ස්තුතිවන්ත වෙනවා. ඒ මනසට තමයි අපිට පෙන්නලා දුන්නේ මේ සියලු සම්භාවිත තත්ත්ව එහෙම නැත්නම් සප්පාය තත්ත්ව හම්බුණා හිත දුර්වල නම් අර පිටේ වණී කියන මීමක අඳුරට බයයි වගේ අපේ හිත සැල. මේක මට්ටම මේක දිනු කරන්න ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යනකොට කවදා හෝ අමාරු වෙනවා. අන්නන්න මොකද හේතුව අපි බලන්නේම අනුන්ගේ වැරද්දව. අසෝලා මේක කරවන සැකේ. ඒ වුණාට යම් දවසක ඒ මනසට පෙරපින නිසා හෝ මේක තමන්ම කාරණා හෝ ගුරුවරයෙක් ඉදිරියට කී දවසට හිතේ අනේ දැන් මට මේ සද්දාවට හිත කැඩෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් ටිකක් දියුණුවෙන්නේ. මම මේ දියුණු බව දැනගත්තේ එදා ඒගොල්ලෝ සද්ද කරපු නිසා. මගේ හිත කැඩිච්ච නිසානේ කියලා දවසක ස්තුතිවන්තයි කියලා කියනවා. හැබැයි මෝඩ වෙන්න එපා කියලා කියනවා. ගිහිල්ලා ස්තුති කරන්න යන්න එපා කියලා. අන්නගේ වේදනාව දිගේ අපේ දැරීමේ ශක්තිය අපේ ඉවසීමේ ශක්තිය එහෙම නැත්නම් අපේ කියන ප්‍රතිශක්තිය කියලා නේද කියන්නේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ නැගගෙන ඉන්න පටන් අරගන්නකොට මේ භාවනාවේදී ආනාපාන සතියෙන් ලබන මේ අකුප්පගතිය ප්‍රතික්‍රියා කරන ගතිය නේද සමාමයේ සාසන ලස්සන වචන සෙට් එකක් තියෙනවා සාමීචි ප්‍රතිපන්න අපන්නක අවිරුද්ධ ආදි වශයෙන් ගොඩාක් වචන හදවතෙන් විස්තර කරලා තියෙනවා. විරුද්ධ වෙන්නේ කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. කිසිම විදියකට මේ තියෙන සම්මුතිය කඩන්නේ නැහැ. තමන්ගේ අනුපාඩු පිළිකන් ළමං කරගෙන යනකොට එන්නේ අපේ අර ප්‍රතිශක්තිය වැඩි වෙන යනකොට ඒ එදිනදා ජීවිතේ අපේ ඥාති ඔක්කොම මැටලිය කියලා ඥාති විශ්සනයකටපත්
මොකරන්නද? මේ කර්මානුරූප සිද්ධිය අnder කියන මොන කරන්නේ? අපි වස්තු විශ්ලේෂණයකට අපිපත් වෙනවා. මොකරන්නද? අපි උඩට ගහන අඬන්නේ මොකෝ අපිට රාතු බලදාන දෙවියන් කෙනෙක් කියලා මේක කෙරුවයි කියලා කරගන්න වෙන්නේ නැහැ. අනාත්මයි දන්නේ. කියලා අපි ටික ලෝකේ ඉන්න හැම ප්‍රශ්නකටම ඇති දෙවියන් ශක්තිය ටික වැඩ. ඒ නිසා පරියන්කදී ලැබෙන මේ වේදනාව විශ්ේ තණ්හා ඇති නොකරගෙන නැත්නම් කිපීමක් ඇති නොකරගෙන ආසාවක් ඇති නොකරගෙන ගතිය ඉදිනදා ජීවිතේ පුදුමාකාර විදිහට වැටෙන්න පටන් ගන්නවා. මේක භාවනා නොකරන කෙනාට වැටෙනවා. අපි භාවනා කරමින් අපි යම් වෙලාවක අපි ඉලෙසි ශක්තිය වැඩුණා නම් යම් වෙලාවකට අපේ කුප්පන ගතිය අඩු වුණා නම් යම් වෙලාවකට අපි වහාකින් උපන ගතිය අඩු වුණා නම් භාවනා නොකරන එක තිරිසන් සතරට තියෙනවා. මේ මනුස්සයන්ට මොකද්ද වේගනේ අපිට නොතේරෙන්නේ තියෙනවා. නමුත් මේ කියන தත්ත්ව කවදාවත් ඉස්තිර දෙයක් නෙවෙයි. නමුත් මේක එකක් වෙනවා පුළුවන්. ලෝකෙච්චරට කරදර කරක් නැත්නම් පරිසරය කරදර කරා අපිට ඒක නොසැලී සිටීමේ ශක්තිය අපේ වැඩක් කියන එක පුළුවන්. ඒ නිසා සර්වඥාන්සේ මේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක බැලු බැලමම අසාධාරණයි. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මම කවදාකවත් ලෝකයකට ගැටෙන්නේ නැහැ. මම ලෝකේ හැමදාම මෛත්‍රී ගැටෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා අහං නාගෝ සංගාමී චාපාතෝ පච්චංකරං අතිවාක්‍ය තිතිකිස්සං දුස්සීලෝහි බහුජන. මම මේ යුදටවන් ඇති කුසී දුන්නේ විහිදියේ හිතන කාගෙන ඉන්නවා. මුලින්ම ඒක එකක් බලනකොට මගේ ඔළුව මේ පිටුවට දාගෙන රාජ්‍යරෝ විනාශ වෙනවා. ඒ නිසා මම කාගෙන ඉදිරියට යන්නේ කොහොමද? මේ දුන්නේ ඊටි එන ඊතල විදින ඇත්‍රජිකුසී. ඒ වගේ හොඳ වැඩක් කරන්න ගියාම අනන්ත අප්‍රමාණ දුක්ඛද. මොසලකන ලෝකේ දුස්සීල නිසා දුස්සීලෝයි බහුජන. ඒ නිසා මම කිසිදාකට කොචොද කරන්නේ. ඒ වුණා මේ කට කහනවට කියන දේවල්වත් නැත්තම් පත්‍රයේ හෙඩ්ලයින් එකට දාන්න කියපු කතාවක් නෙමෙයි. අත්දැකීම් කියපු දේවල්. උන්වහන්සේ හුදුට දැකලා තියෙනවා. ඒකයි අපිට ඉතුරු කරලා තියෙන්නේ. යෝගාචරයක් වෙච්චාම එන්නේ කුංචි වේදනාව වලින් බරපතල වේදනාව. අන්තිමට මරණාසන්න වේදනාව දක්වා විඳගත් දවසේ අපිට තේරෙන පටන් ගන්නවා මාරේ දීප්තියක් ඕකමද කියනවා නායන ගන්න කියලා. අපිට නෑ මගේ අම්මා තාත්තා ඔක දුන්නේ මට මේ මෙහෙම කළා මම ඔබ තියාගත්තේ කියලා ගන්න දෙයක් නෑ. බුදුසෙනාසි කියනවා මහණී යමක් ඔබේ නොවේද දීලා ගන්න කියලා. ඒක ලහන වුණාට අනේ ඇහුඹේ නෑ. එන දීලා ගන්න. කන ඔබේද නෑ. මොකද කන අපිට උන්ට පාවිච්චි වෙන්නේ නෑ. අපිට පාලනය කරන්න බෑ. එන දීලා ගන්න. එක අහලා කියනවා කොහොමද දීලා ගන්න ප්‍රශ්නයක් වෙන්නේ. ඒ දිය දාන කියලා කියන්නේ මොකද්ද? කනට හරියට කන්න වැරදුන බීරෙක් වගේ ඉන්නේ. ඇහෙන හොඳ දේවල් තුනක්, ඇහෙන නරක දේවල් තුනක්, අන්තික් වගේ ඉන්නේ පුරුදු කරගන්න ඇහෙන තුනයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉන්සාව වේදනාවේ තමයි සම්පූර්ණ ප්‍රායෝගික රහසති. ඒ නිසා වේදනාව උඩ වේදේ කියලා කියන්නේ සම්පූර්ණ දැනුමට කියනවා. වේදේ කියලා කියන්නේ හින්දු ආගමේ සම්පූර්ණ දැනුමට කියන්නේ වේද සාහිත්‍යය. ඒ වගේම අපිට යමක් අවබෝධ කරගන්න ප්‍රතිවේද කරලා කියලා කියනවා. ඒ නිසා අපිට යමක් හොඳක් හෝ නරකක් අපිට එක්ක සම්බන්ධ වෙන තැන ස්පර්ශයට පස්සේ සිද්ධ වෙනවා. ස්පර්ශයට ඉස්සලාවට ඒක ගෝචර වෙන්නේ. ගෝචර වෙච්ච ගමන් වේදනාවත් එක්කම තණ්හාව ඇති වෙනවා පුතක් යනවා කියන්නේ. සීක පුද්ගලයා කියන්නේ වේදනාවක් ඇති වෙච්ච ගමන් තණ්හාව ඇති වෙනවා වෙනුවට වේදනාව සැප වශයෙන් දුක් වශයෙන් අදුක්කම වශයෙන් ඒක දිහා හොඳට බලලා ඒකට විනිශ්චයකට එන්නේ. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ. ඒකයි මේ සතිය උගන්වනකොට ගහනකොට මටයි කිව්වා වගේ සතිය කියනකොට කරන බලන කිසිම මත වෙන දෙයකට විනිශ්චයකට එන්නේ. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ ඇති හැටියෙන් බලන්න උත්සාහ කරන්න. ඒකේ මේක උගාවක් වෙලාවට මේ තර්කමනසට අහුවෙන්නේ. ඒ නිසා සතිය අතරලා. පුරුදු කරන යන පටන් අරගත්තොත් වේදනාව මට්ටමේදී ඒ වේදනාවට ප්‍රතික්‍රියා කිරීම තමයි පුතඥන ගතිය කියලා කියන්නේ. නමුත් අපිට මනුස්ස හිතට පමණ
ක්‍රියා නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. බලලෙකට බීයක් දැක්කට පස්සේ තපස්සකින්නවා. ඔළුගේ ධම්මේ යාය තමයි සාජාසය. අපිට එහෙම කියනකක් නෑ. අපිට ඕන නම් බලලා මිය දැක්කා වගේ කියන්න පුළුවන්. නොයන්නත් පුළුවන්. අන්නේ නොයන ගතිය තමයි තපස්ස කියන්නේ. ඒක තමයි අපි මේ වේදනාවක් එනකොටම ඒ වේදනාවේදී අවදි ගතිය. වේදනාව කෙරේ මේ මධ්‍යස්ථ බලගතිය. ඉතින් මේක හොඟ වෙලාවට සාමූහික වැඩවලදී වර්ධව තියෙනවා. වර්ධව තියෙනවා කියන්නේ සමහර මේක පිළිබඳව නාස්තිකෝ හිතුවොත් ඕන කෙනෙකුට ඕන සද්දයක් අහපම භාවනා කරන්න පුළුවන් නිසා මම ටිකක් සද්ද කෙරුවට කමක් නැහැ කියලා හිතන වෙලාවකුත් තියෙනවා. ඒක නම් වැරදිලා. මේ වේදනාව ගණන්ගෙන භාවනා කිරීම මම දැන් මෙතන කියන Tamanට අදාළ වෙනවා මිසක් මේ මයින් ටිකක් වේදන සද්ද උනාට කමක් නැහැ අවුරුදු විපස්සනා කරන කට්ටිය ඉඳලා සද්ද උනාට කමක් නැහැ එහෙම අයිතියක් නැහැ. අන්න ඒ තරමටම ජඩ වෙනවා. ඒක ජඩගතිය ඒක කුප්පගතිය ඒක හොඳ නැහැ. අපි පුළුවන් තරම් කටයුතු කරන්න ඕනේ මගෙන් ශබ්ද පිට නොවෙන්න පිටින් සෑම සද්දයකට ප්‍රහංකම් දෙන්න. ඒකෙන් මගෙන් කාදාරි හානියක් වෙනවා නම් 100% කපහන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් අඩු කරන්න. නමුත් අනුන්ගෙන් මට කරදර එනකොට අරිඟුවකවත් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ඉන්නේ මගේ කර්මානුරූපයි කියන කවදාකවත් චෝදනා කරලා අලුතෙන් කර්ම රැස් කරන්නත් හොඳයි. ඒ නිසා යෝගාවචරය වැඩ කරන යනකොට වේදනාපක්ෂයෙන් තමන් අනුන් කෙරෙහි වැඩ කරන පැත්තේ හාත්පසම වෙන දෙයක් තමයි වෙනත් දෙයක් තමයි අනුන්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සමීකරණය මේ යතු කතර ගතට පස්සේ අපිට ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. කිසිම තැනකින් අපිට බාධාවක් වෙන්නේ නැහැ අපි බාධා කරන්නේ නැහැ. ඒකට අපිට මේ ගුරුමෙකී දුෂ්කර පළාතකට යන්නේච්චාම ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ යන කට්ටිය කතා කරලා පොඩි උපදේශයක් දුන්නා. ඉවරයි යන්නේ මම පොඩි කාලේ භාවනා කරපු තැනට ගියාම ගම උලන්න පිටපාද කරන්න යන දවස් එක දෙකයි හම්බ වෙන්නේ. ඒ කිසිම සුදු පිටිවත් සීනිවත් කවදා ජීවිතේට හම්බ වෙන්නේ. ඔක්කොම හම්බ වෙන්නේ නැටිගේ ආල්ුනේ කලපු දේවල් සීනි වෙනවල නැත්නම් හකුරු හම්බ වෙන්නේ දිනවා මේක ඇත්තේ නැහැ. බලාපොරොත්තු ඉන්නන්නත් එපා ඒ මිනිස්සු දන්නේ නැහැ මේවා. නිසා පිටපාද කරන්න ඉන්නේ කියලා යන්න හදන දුවා සර්වඥාන්සේ මේ වගේ දේවල් වලදී තමන්නාන්සේ හැසිරිච්ච ආකාරය ගැන පොඩ්ඩක් මතක් කරගන්න කියලා. මේකයි ධර්මයට ඥානය කියන්නේ. මොකද උන්වහන්සේ මේ සාර අවුරුද්ද දුෂ්කරත්වය කරලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා සුබෝධරාජ්‍යමා පයින්කාරයෝ 10 දෙනෙක් මැරියානේ නැවත කිඹුල් අතට වඩින්නේ කියලා. ඒ 10 වෙනි කෙනා රහතෙන් අවසර ඉල්ලන් ගිහිල්ලා රහත් වෙලා සර්වඥයන්ට මතක් කරනකොට සර්වඥයන්ගේ ගාව 12000ක් පිරිස හිටියා පැවිදි වෙලා ශිෂ්‍යවරු. පස්සේ උන්වහන්සේ 12000ක් පිරිසම රැස් කරගෙන දවස් ගානක් දිගින් දිගට පයින් ආවට මිනිස්සුන්ට බණ දහම් කියමින් චුම්පත්වයට වැඩම කරා. වැඩම කරාට රජු කිසිම ආරාධනාවක් කරේ නැහැ, ඉඳතරක් දුන්නෙත් නැහැ, උණක්වත් නැහැ. ඉතින් ඒ වෙලාව කිසිම ආරාධනාවක් නැහැ. ළඟ තියෙන කැලේක 12000 නතර වුණා. නතරවල දැන් නිකමට හිතන්නේ මේ 12000ට වැස්කිලි පහසුකම් කොයි. මේ 12000 වතුරකෝ මේ 12000ට මනින් දීර්ඝ ගන්නකෝ කිසිම ගියේ කියලා අරගෙන කරේ. ඒ වගේම සර්වඥාන්සේ කිව්වෙත් නෑ ඇහුවෙත් නෑ 12000න් එක නමක්වත් සර්වඥාන්සේ කියවෙන ඔබ වහන්සේ මහ ලොකුට ගමන අඬ ගන්නවා අපිට වතුර ටිකක් අත්හැර නේද? අවුෙන් උදේ ඉර නැග්ගනවා. ඉතින් ආයෙත් සර්වඥාන්සේ කල්පනා කරා දැන් මේ 12000ට උදේ ගන්න කොහොමද කරන්නේ? කල්පනා කරන බැලුවා ආර්ධනාවක් නෑ. අතීත ස්මරණය කරවලු අපේ බුදුරජාණන් වහන්සේලා මොකද කරේ කියලා. මේවා වාත් කරගත්තා ඉංගා ගියා. පින්න වාතේ ගියා. ඒක කොහොමලාගෙන පුරුද්දට වෙන්න පාතකන යනකොට මේ 12000ක් සෙනග මේ නුවර මහරජ වීතියේ පින්න පාතකන මේ ලෝ වෙනසක් නේ. එතකොට තමයි යසෝදරාවට
නිකමට වගේ ජනේරල්ල බලනකොට පේන්න පටන් ගත්ත විශාල සෙනඟක් මේ සක්විති රජුගේ රජපැටිය පාත්‍රයක් අයිංගන පුදුමාකාර ලැජ්ජාවක පුදුමාකාර කම්පණයක ගෙන්න පටන් ගත්තා. මේක විය යුත්තද සමංගෙම ගමේ තමන්ගේ දෙට්ටමැවිලි වල ගීසර පින්නපාත පාත්‍රයක් කරන හිඟනවා. විචාර දීලට මාමලික කතා කරුවා වහම පුතා වැඩේ කරලා. ඒ මොකද නිල් බාන ජනේගේ බාන හිඟන පාරේ ගියක් ගන්න හිඟනවා. මැජ්ජුරන්ට උඩ සල්ලු ඇඳ ගන්න වෙලාව මට නැතුවා. රජු සාමාන්‍ය එළියට බහින්නේ උඩට අඳින්න නැතුව සල්ලු නැතුව වැස්සේ වාට. බෑනක මොකද්ද මේ කරන වැඩේ කියලා. ඒකම ඒ කියලා. මේ අපි චාරිත්‍රය වත්තනවා. අපි වංශේ පවත්තනවා. මොනවා අපි මේ සම්මත රාජවංශේ කවදාකවත් කවුරුත් හිඟලා තියෙනවා කියන්නේ. නෑ මහරජා අපි මේ කතා කරේ බුද්ධ වංශේ. බුද්ධ වංශේ ස්වරූපයේ වක්‍රම පිටින් තමයි බුද්ධ පිටින් පාතක. ඒ තමයි වංශේ පවත්තනවා කියලා බණ ටිකයි කිව්වේ අර ආර්ය විවාහේ. අද්දුරුවන්ගේ සම්මතවන්සේ මහාධම්මත රාජවංශේ. බුදුහාමුදුරු කියන වංශේ බුද්ධ වංශේ. මේක තමයි ආර්ය විවාහ. ආර්ය විවාහට හිත වැටිච්ච ගමන් රජුරණ රජකම තමන්ගේ පුතාවවත් නැතන නැතුව කල්පනාවට වැටිච්ච ගමන් මනපද දෙකක් කියවහම උඩට අඳින්න නැතුව වීදියේ හිටගෙන සෝවා. සුදුදන් රජු කවදාවත් අපගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ පස්සේ තමයි රජු කිව්වේ හිතේන අපේ ගෙදර දාන වගේ නෝන අද දාන දැන් පිළිඳ පාත හේත වදින්න. එහෙමයි බුදුහාමුදුරුවෝ ශික්ෂණ කෙරුවේ. ඒ වුණාට මොකද? උන්වහන්සේ පස්සේ බුදු වෙලා මිනිස්සු ඉතින් සීනාසන පූජා කරා, දායකව හරි ගියා. රජු මහා මාත්‍යවරු උදව් කරා, උදව් කරගෙන කාලේ දවස් ජේතවනාරාමේ ඉඳන් දවසක් උන්වහන්සේ දිවන කොහොම ඉස්තේසාර දේව තිබ්බට මම ලෝකයාට හිත පිණිස වැඩ පිණිස බස් කාලෙන් පස්සේ මම මේ ජේතවනාරාමේ යනවා. මම ගිහින් මේ මාස 8 බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය වැඩ කරලා මම ආපහු හිතුනොත් වස්සසන ජේතවනාරාමේ එනවා. මේ පණිවිඩය හම්බෙච්ච ගමන්ම අනාථපිණ්ඩික සිටුමාට දැන් කාලේ හැටියට heart attack. අයියෝ මාස 8ක් සරුවත්නාසේ දකින්න හම්බෙන්නේ නැහැ. ඉහිල විසාකාවට කිව්වා. අනේ උඹට පුළුවන් නම් කියලා ආරාධනා කරපන්. දෙන්න තියෙන ඕන දෙයක් දෙන්නම් කියපන්. මම අසා කරන්නේ නැහැ මම සරුවත්නාසේට සාමාන්‍ය කතා කරන්නේ. විසාකාව කියලා මතක් කරා ස්වාමීන් වහන්සේ දැන් වස්සනාදානින් පස්සේ අපි ඔබ වහන්සේලාට මේ දරත්තුළු ජීතවන ආරාමෙන් අතරින් ආරාධනා කරනවා. හොඳයි. මේ බුදුහාමුදුරුවෝ හා කිව්වේ. විසාකාව දැනගත්ත වැඩේ වරදිනවා කියලා. ඇසේ කියලා කොසෝදායිතුමාට කිව්වා. කොසෝදායිතුමාට ඇවිල්ලා නිකන් දන්නේ නැති දාලේ අවසරයි ස්වාමීන් වහන්සේ දිගටම වැඩින්න අපේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්න. නෑ නරොත්නදී කිසි වචනයක් උත්තර ආවේ නෑ. ආනන්ද හාමුදුරුවෝ කියලා දාලා බැලුවා මේ කොවල කැණවිච්ච නිසා නරොත්නදී වචනයක් දෙන්නේ නෑ. ඔක්කොම දැනගත්තා මහා සාර්ථකට ආය දකින්න හම්බෙන්නේ. කොච්චර කනගාටුමාද කියලා කියනවනම් අනාථපිණ්ඩික සිටුමා මාලිගාවට ගිහිල්ලා බිත්ති හැපැත්ත හැරිලා වැටුණාට පස්සේ කන්නත් බෑ වැසිකිලි මතකේ යන්නෙත් නෑ. එහෙමම සම්පූර්ණ දැන් කියනවා ડિප්‍රෙෂන්. මුළු මාලිගාවම මොනම තාලකින්වත් ගොඩ ගන්න බැරුව ගියා. තේරුම් ගත්ත සිටුමාට එසේමසේ සැලෙන කෙනෙක් නෙමෙයි. සෝහන් උත්තමයි. මුළු මාලිගාවටම තේරුම් ගත්ත සිටුමාට තදබල චිත්ත පීඩාවක්. එතකොට මේ මාලිගාව විදිය 16ක් නිසා 16කට දාව ඇතිවෙච්ච 16 දරුවෙක් 100 නිසා වුණා කියලා නම තිබ්බා. මේ 10 පවුලක ඉපදිච්ච 16. මේ කියන්නේ සිල්ලක්කාරයි. මේකට ආරංචින මුළු මාලිගාවම හෙල්ලුම් කාලයක්. මේක හිතාගන්න බෑ මොකද මේ මිනිස්සුන්ගේ දේවල් වලට ඉස්සරහ කරගන්න කියලා ඔක්කොම හොයලා අමමින් හොත තාත්තෙන් මොකද මේ උඹ නිකන් ඉපා උඹට තේරෙන්නේ පැත්තකට වෙන්නේ. උත් මේකේ ලැබියේ. ඔයාම අනකට තියෙනවා සිටුමාට චිත්ත පීඩාවක්. මේ කියන්නේ මේ චිත්ත පීඩාවක් කියන්නේ හිතේ එකක් නෝර තර ගන්න බැරි මම එන්නේ. කිසි කෙනෙක් හොයන්න දෙපයිල සිටුමාලා. මේකේ කොහොම හරි කට්ටකට. ඉන්ද වෙලාවක් වල ගිහලා සිටුමාට කෙලින්ම කතා කරනවා. කතා කරන දෙතුමා කියන්නේ කියලා කලයන් යන්න කොහොම මේ කවුද නෑ මම මේ බේක තමයි මම මේක දෙවිච්ච පුංචිම කෙල්ලක් තමයි මොකද මේ යහපැත්තට බුදියන්නේ
කිසිම උඹට කිව්වට උඹට කොහොමඩක්වත් නෙවෙයි වෙන්නේ නැහැ. ඵලයන් කරදර වෙනවා. නෑ ඒක ඇත්ත. මම මේ ගණන් ගන්න පුළුවන් කෙල්ලක් නෙවෙයි. මට කාරණාව කියන්නේ. බෑ. කිසිම බොහොම තදින් විවදේශය. මම දුටුවම දන්නවා ඔබතුමා කියන දේ මම මරන්න පුළුවන්. මම ඔබතුමාගේ දාසියක්. මම අයිතියක් තියෙනවා. මට කරුණා කරලා. කාරණා කියන්නේ මේ කෙල්ලගේ තියෙන මේ පෙරත්ත නිසා මේ තියෙන දාංගල් කරන නැත්නම් වෙන ගොරතල් ගතිය නිසා සිසුම කොම්බට වරක් ගන්න බෑ. පිසා කාණ්ඩක් බෑ. කුසලයිතුමක් බෑ. සර්වඥාන්සේ හිතන් වැඩියට පස්සේ මාස 8කට දකින්න හම්බෙන්නේ. මට ඉතින් කාලා මොකටද? මට මොකක්ද නැහැ. ඒකවල මේ කෙල්ල කියනවා හොඳයි. මම සර්වඥාන්සේ නතර කරලා දුන්නොත් ඔබ වහන්සේ මට මොනවද දෙන්නේ? ඔබතුමා මට මොනවද දෙන්නේ? සිස්ටමක බලය යන කාර්යදර්ශන කර මේ මොනවද මේ කතා කරන්නේ? නෑ මොකක්ද දැන් මට බලපොතුවා කිව්වනේ මට මම සර්වඥාන්සේ නතර කරලා දුන්නොත් මට මොනවද දෙන්නේ? ඉන්නකම් මොනවද මම බාධාක මිනිදාක මම දාස බාහිර දාස අතේචරව අපෝ එක බොහොම සුළු දෙයක් උඹට මේ සර්වඥාන්සේ නතර කරන්නේ ඒක මට දෙන්න මට පොරොන්දුවක් දෙන්න මම දාස බාහිර දාස කරනවා වයිය බොහොම පොරොන්දුට ඉස්තිර කරනවා ඒක සුදුසු දෙයක් කරගෙන ගියලා වගේ ඉල්ල වැඩි කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ මම ආරාධනාවක් කරන්න කියලා මොකක්ද ඔබ වහන්සේ දේශනා කරන්න වදින්න බා එතකොට ඇයි ඔබ කියන්නේ ඔබ වහන්සේට මේක තේරෙන්නේ නැහැ මගේ අම්මා දාසියක් මගේ තාත්තා දාසියෙක් අපි උපන්දායල මරණකම දාසකම් කරනවා ඔබ වහන්සේ වගේ කෙනෙක් දුකෙත් පහළ වෙලා ඉඳි අපි කවදාට සිල් රකින්නද ස්වාමීන් වහන්සේ මට දාස බහින්දට කවදාකවත් මේ කරන්න වෙන්නේ ඔබ වහන්සේ අග නොයන් කිinde කිව්වොත් මට අනිවාර්යයෙන්ම දාස බහින්ද දාස වෙන්න පුළුවන් මම වාදයට පොරොන්දු දෙනවා මම අදින් ඉඳලා අට සිල් රකින්නවා කප්ටන් කිව්වා එහෙමනම් මම නතර කරා. අන්නේ වගේ 16ක් කිව්වත් උන්වහන්සේ ලෝක හිත පිණිසන ඕන කිංගයක් ඇස්කෝ. හැබැයි අපතන දුන්නා. තාත්ත අඬන දුන්නා තරහින් නෙමෙයි. අන්නෝගේ පරාසයක් වේදනාව දැනීම තමයි සත්‍යයේ හිත කියන්නේ. ඒක අපි භාවනා කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ. වේදනාවමයි අපිට මේ දුක සැප වේදනා දෙන්නේ. මේ දේනාව පිළිබඳ දැන ගැනීමමයි තණ්හාව නැති කිරීමේ මාර්ගය. එනිසා කවදාකවත් හිතන්න එපා. අපි සිල්වන්ත උනායි කියලා අප කරායින වේදනාවල වෙනසක් වෙයි කියලා. අපි සමාධිවන්ත උනායි කියලා අප කරාම වේදනාවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපි ප්‍රඥාවන්ත උනායි කියලා කවදාකවත් බුදු උනත් වෙන්නේ වේදනාවට දක්වන ආකාරයට වෙනස් වෙන එක විතරයි. ඒ නිසා අපි කරපු අකුසල කර්ම මේ කොච්චර සුද්ධ බුද්ධ ස්ථානෙ හිටියත් අපකරයි. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙනවා එන තාක් වේදනා සියල්ලම විඳින්න පුළුවන් නිසාම කරන්නේ. විඳපා. ඒ විඳින කොටයි සත්‍ය බලවත් වෙන්නේ. ඒ විඳින කොටයි සමාධිය බලවත් වෙන්නේ. ඒ විඳින කොටයි අප්‍රමාදය බලවත් වෙන්නේ. එහෙම කියලා සැපේදී කවදාකවත් සතිය බලවත් වෙන්නේ නැහැ. සැපේදී කවදාකවත් අප්‍රමාදය බලවත් වෙන්නේ නැහැ. දුකෙහිමයි. ඒක නිසා මේ විපස්සනාට කියන දුක්ඛාපටිපදා කියලා. ඒ නිසා විපස්සනා වැඩ කරන මනුස්සයෙක් ආරදරයක් කියලා කියන්නේ දුකක් කියලා කියන්නේ වේදනාවක් කියලා කියන්නේ සිරි දෙව් දුකට වැඩියා වගේ වැඩක්. හැබැයි හරියට විපස්සනා දන්න කෙනාට නොදන්න කෙනාට ඒක මහා කරදරයක්. නොදන්න කෙනාට ඒක දඩුවමක්. නොදන්න කෙනාට ඒක ඉරදඬුවක් වගේ. මොකද විපස්සනා කරන කෙනා කවදාකවත් වේදනාව අපේක්ෂා කරන්නේ නැහැ. තමන්ටත් නැහැ අනුන්ටත් නැහැ. මොකද ආව වේදනාවට කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයට තමයි වේදනාවට පස්සේ අනිවාර්යයෙන්ම අප කරගෙන මේ තෘෂ්ණාව චිත්තක්ෂණයකට නතර කරනවා. ඕක තමයි වැදගත්. ඔන්නේ පැලේ ඉස්සල්ලාම ඇටිච් දවසේ අපිට තේරෙන්නේ නැහැ. නම සතිය භාවනා කරගෙන යනකොට ඔය පැලේ ඉන්න ගිහිල්ලා මහ විශාල දෙයක් ආවකට ප්‍රතිචාර ඉස්සරහේ රූප දැකලා ඇති කරගත්තේ ප්‍රේමනාප දේවල් අප්‍රියමනාප දේවල් අපි විශ්ින් අර ගැරන්ඩිය කාලකෝ හැවක් වගේ
අතහැරලා. සැපේදී දුකේදී සමහිත. ජයේදී පරාජයේදී සමහිත. යසති ආයසේ සමහිත. හැම තැනකම සමහිත කරගන්න විපස්සනා නොකරන කෙනාට මහ නෝන්ජල් කරනවා. බය ආදුක කොන්ද පාන්නේ නැහැ. අද බුද්ධ ආදී උත්තරයන් වහන්සේලාට පේනවා මෙන්න මෙවැනි කෙනෙක් පමණයි ගඟදී ඉහළට පිනන්නේ. ලෝකේ හැම වෙලාවෙම සැප වැඩි කරන්න දුක වැඩි අඩු කරන්න පුදුමාකාර සටනක් ඉන්නවා. යෝගාවචරය සැප දුක දෙකේ මේ අන්තභාගවල කියනවා. ඊට වෙච්ච කෙනෙක් වගේ ඊට වෙච්ච කෙනෙක් වගේ ඔහේ බලයි. මොකද තමයි තපස කියන්නේ. ඒ තපස ගුණ වැඩෙන්නේ නැතුව නැත්නම් තමන්ගේ ජීවිත රුචිකම් පාවා නොදී තමන්ගේ තියෙන පෞරුෂත්ව ලක්ෂණ පාවා නොදී කවදාවත් බෑපට සත්‍ය කරා. කවදාවත් බෑපට අප්‍රමාදී කරා. කවදාවත් බෑපට ප්‍රමාදී කරා. ඒ නිසා වේදනාව කියන කොනට ආවට පස්සේ තේරෙනවා අපි මෙතුආකල් වැඩි කියලා හිතන දේවල් තේරෙම හරි. අපි මෙතෙක් හරි කියලා හිතන දේවල් තේරෙම නැහැ. අපිට හම්බෙන අභියෝගවලින් පමණයි අපි ජීවත් වෙන්නේ. ජයග්‍රහයි ප්‍රසන්න කීර්ති වලින් කවදාක හොඳක් නම් වෙන්නේ. ඒකයි ධර්මයන්සේ සඳහන් කරනවා අඤ්ඤෝ වික්ඛවේ නිබ්බාන ගාමී ප්‍රතිපද අඤ්ඤෝ ලාභෝපකාර සම්පත්තිය. ලාභ සත්කාර සම්පාද ලැබුණා නම් කෙලෙන්නේ කියලා හිතලා කරගන්න. කවුරුර උදේට කන හරහා ගැහුවා නම් අන්න නිවන කිට්ටු. එනිසා මගේ සාමාන්‍ය මම හිතන්න කියනවා කෙලවෙනවා කියන්නේ හරියනවා හරියයි කියන්නේ කෙලවෙනවා. මේක ගත්තට පස්සේ අපේ ජීවිතේට අපිට කිසි තැනක සැලෙන්න දෙයක් නැහැ. අපි දන්න බුදුහාමුදුරුවෝ එක්ක අපි ඉන්නේ කියලා. අපි මේ ඕනේ කෙලවිලා සැපයක් විදිහට සලකන්නේ මොකක් නේද? සත්‍ය වඩන. අප්‍රමාදයි. අනේ චෝමි කාගත් මූල ධර්මයක් බොරු කරන්නේ. එහෙනම් කාටරි කියනවා නෙමෙයි. හැම හරියනකදී බලන්න ඕනේ තණ්හාමාන දිට්ඨිය වැඩ. වැඩිච්ච ගමන් තිබුණේ යමාරු දැනගන්න. ඉන්සා වේදනා විශේෂ අපි දක්වන ආකාරවල වෙනසක් ඇති වෙන්නේ නැත්තම් කවදාක වේදයක් වෙන්නේ නැති වේදයක් වෙන්නේ. ඒලා සම්පූර්ණ මානසික ඇති කරගන්න ඕනේ ඇති වෙන තෑම වේදනාව. පූර්ණින් මුලින්තර හොඳ නරක සැප දුක් ලාභ ප්‍රසංසා කීර්ති මොනක්ද වේදනාව හැටි බලන්න ගිය දවසේ මාය අපිට ගහන පොක්ක නැත්නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන තෘෂ්ණාව වෙනුවට අපිට ප්‍රඥාව පහළ වෙනවා වේදනාවදී අපි මෙතෙක් කල නොබලු නිසා වේදනාව නිසා තණ්හා පහළ වුණා වේදනාව නිසා සතිය බලකොට වේදනාව නිසා ප්‍රඥාව පහළ වෙනවා ඒ කියන්නේ වේදනාව බාර ගන්න සැපුණත් බාර ගන්න දුකුණත් බාර ගන්න එතකොට අනිවාර්ය පුරුක වේදනාව පච්ච තණ්හා කියන එක ඔද්දල් වෙන කොට මේ ඔද්දල් වීම වෙනකොට අනිවාර්යයෙන් මේකට පත්‍ච්ච පුද්ගලයා භාවනා කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් වල ප්‍රධාන වෙනසක් ඇති වෙනවා. යහනි පෞරුෂත්වයේ කාර්කුත්ම කරන අනල අලුත් තබ්බෙදුවා. සම්පූර්ණ ශක්තියක් කරනවා. මෙන්න මේ වගේ කටකිරීම කරන්නේ તો භාවනා ඉදිරියට යනවා. ඉතින් වකරලා ඒ වගේ වෙච්ච වෙනස්කම් අපි අටුවකට සාහිත්‍ය පොත්වල පිළිලා තියෙනවා. තනතම විරුද්ධකම් පාවාදී නිසා තමයි මේ භාවනා ජීවිතයේ වැදගත් ස්ථාන වලටපත් වෙන්නේ. මේක මම ගොඩ වෙලාවට මතක් කරාවේ කවදාකවත් අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. දැන් මම භාවනා ගුරුවරයෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙනවා නම් ශිෂ්‍යෝ ඔක්කොම සැපදුක් නැතුව මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා හොඳට භාවනා කරන්න ඕන කියලා කවදාකවත් මම භාවනා ගුරුවරයෙක් නෙමෙයි. මට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මම අම්මා කෙනෙක් වෙලා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් හොඳ අම්මා කෙනෙක්. තාත්තගෙන් මම හොඳ දෙයක් වශයෙන් මගේ ලෙඩු ටික සේරම හරියට බෙහෙත මාත්‍රාවට පාවිච්චි කරනවා ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරනවා කියලා බලාපොරොත්තු වෙනවා මම හොඳ දෙයක් කවදාකවත් ඕනේ. හැබැයි ඒක එහෙමයි කියලා මම මානසික සතිය පිටීමේදී වැනෙන්න නරකයි. ලෝකයක් කොහොම කියන දේවල් කරන්නේ ඒක නිසා කමක් නැහැ කියලා මාත් ටිකක් කියවට කමක් නැහැ කියලා එහෙම නිදාකට කරනවා නෑ.
ඒක කවදාකවත් භාවනා කරන තව කෙනෙකුට එහෙම දුකක් දෙන්න හෝ කාර්යයක් දෙන්න හෝ සාධ්‍යයක් දෙන්න හීනකින්වත් හිතන්න එපා. සහගාරයි. ඒක පිළිබඳ කිසිම සැකයක් නෑ. කවුරු මොන කරදරේ දුන්නා ඒ මනසෙන් හිතක් හිතන්නත් එපා. ඔය දෙක කටට පස්සේ ඔකට නිවන කියන්නත් වෙන මොනවා කියන්නේ කියලා. ඕන තමයි නිවන කියන්නේ. වෙන ඕන දෙයක් විදිහ අපි නොසැලී ඉන්නවා. අපි කවදාක කාටවත් කරදර කරන්නේ නැත්නම් අපි හිත කොච්චර පළවෙනවද කියලා. අපි කවදාකවත් බෑ අරුණ තාඥානෙට. නමුත් අපි දුක්ගමන කරතන්නේ නැහැ. ඒ නිසා වේදනාව පිළිබඳව කවදාකවත් නැත්නම් පුළුල් මනසකින් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. සතියෙන් වෙන්න අනිවාර්යයෙන්ම වේදනාව එන්නත්. ඔය දෙකෙන් වේදනාව නොමිලේ අපිට ලැබෙන එකයි වාසනාව. දිව්‍ය ලෝකේ ගියාම ඒක නැහැ. ඒක කෙලෙයි. මේ ලෝකේ ඉන්නාකල් දෙයකට හැන්දනකම් වේදනාවක්. ඉතින් ඔකට තමයි මිනිස්සුන්ගේ ආනාපාන ප්‍රකාර මේ විනෝදාංශ ඉතින් කියනවා. ඇඟිලි වටන දේවල්, මත් දේවල්, සැර දේවල්, নানা ප්‍රකාර දේවල් පාවිච්චි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක මොනවා කරන්නද අප්‍රමාදී පාවිච්චි කරා. සතිමත් වෙන්න. බීලන්න ලැබලක් නැහැ. උතුර සතිය මේක දිහා බලන්න විඳින්න පුළුවන් වෙනත් දවසේ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉතින් හිතනවාද මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙච්ච ඉන්දියාවේ කාලේ විතරයි කියලා. බුදුහාමුදුරුවෝ හිටියත් උග වෙන නැතත්. ඉන්දියාවේ ඉවත් වෙන කැනඩාවේ ඉවත් වෙන ලංකාවේ ඉවත් වෙන. බෑ හදිට කරන්නේ. නමුත් ආධුනිකයන් මේක කරනවා මාළු මොකද මේ ගුණ ධර්ම වැඩිලා නැහැ. නමුත් ආරම්භ කරලා තියෙනවා කියන සතුටින් ඇති කරගෙන කාගෙන ඉදිරියට යනකොට වේදනාව විශ්ේ ඇති වෙන පරිවර්තනයමයි අපහානේ වේ මාර්ග ඥාන පරිණාම හම් වෙන්නේ. ඒ නිසා පිටුදාහක විතර තක්කේ මහසීසාරේ ලියලා තියෙනවා සෑම විපස්සනා ඥානයක්ම හම් වෙන්නේ දුකකට වාංගු වෙලා. නාම රූප පරිඥානයේ අවබෝධ කිරීමට යම් දුකක් වෙනවා ඊට වැඩි දුකකට හැප්පෙච්ච වෙලාව තමයි පච්චේපරිඥානය අවබෝධ වෙන්නේ. දැන් නම් හරි කියලා සතුටුලා හිටියට සම්මසන ඥානය ළඟට යනකොට ඊට වැඩි දුකක් කරා යන්න වෙනවා. නාම රූප පරිඥානයේ බුද්ධියපේ ඥානය කියනකොට ඊටත් වඩා දුකකට එන්නේ මේ දුකේ මේ පිළිවෙලස්නේ ඉස්ලාම ඇතිකරන මේ සල්ලම් වෙන මට්ටම දෙන ලකුණ ඥාන වැඩි වෙන්න ඉවසන. ඉවසීම ශක්තිය වැඩි වෙන්න නැත්නම් කවදාකවත් විපස්සනා ජීවුමක් නැහැ. ඒ නිසා අපි කම දුක බලාපොරොත්තු වෙන්නත් එපා. මේ දේ කරගෙන යනකොට යම් කිසි ඥානයක් එනවා නම් ඉස්සෙල්ලම වැටෙන්නේ මේ භාවනා කරන කෙනාට තමයි. අවුල තේින්න වෙනකට වඩා ඉවසීම ශක්තිය වැඩිලා තියෙනවා. වෙනකට වඩා ප්‍රතිශක්තිය වැඩිලා තියෙනවා. ඕන දෙයකට ඕන තීත්තානකට ගැලපෙන ශක්තියක් එනවනම් ඉච්ඡා. ඒ නිසා පිළිදාට පැයකට විනාඩි 20ක විතර කාලයක් කරන් තියෙන මම මෙච්චර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ සලආයතන නිසා වේදනාව, ස්පර්ශය නිසා වේදනාව නිසා තණ්හා පහළ වෙනවා. මේ වේදනාව කියන පුරුකෙලිය වෙනවා කවදිමත් වෙලා හිටියොත් අපිට අනිවාර්යයෙන්ම වේදනාව නිසා පහළ වෙන තෘෂ්ණාව නැති කිරීම කෝක වෙක ඇති වෙන හැටි දැක ගන්න පුළුවන් තත්ත්වය අවබෝධයක් වෙනස. එහෙම වුණාට පස්සේ තමයි තෘෂ්ණාවට ඇති නොකර වේදනාව නිසා ප්‍රඥාව පහළ කිරීමේ ශක්තිය ඇති වෙන කිසි දිනාත්ම මේ කරන නිසා ඒ අවශ්‍ය කරන ඇති වෙන වේදනාවක් පාසා වේදය නැති ප්‍රඥාව පහළ වේවා වේදනාව අනිවාර්යෙන් පහළ වෙන තියෙන තෘෂ්ණාවේ ගතියම දැක් ගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමි. අද තියෙන ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා. ඉරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. අද මතක් කිරීමක් වශයෙන් කරන්න තියෙන්නේ අදාළ දානීය චන්දන් සිල්වා මහත්මියගේ ආයගේ ස්වාම පුරුෂයා වෙන PhD සිල්වා මහත්මයාට පින්පින්ස කරන ලද්දා. ඉතින් මේ භාවනා කරන පිළිසත් ඒ වගේම වික්ෂුන් වහන්සේලාට පවත්වන මේ දානීය නිසා ඒ භාවනා කරන අයට ස්වාමීන් වහන්සේලාට ඒ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණයට අවශ්‍ය කරනා වූ ශීපසේ පින්දපාත
ශීපසේ එකක් වෙන පිළිපාත සම්පූර්ණ වුණා. ඒසයියත් යම් ප්‍රමාණයක සමාධි ප්‍රඥා පූර්ණේ මේ පිළිපාතේ පාවිච්චි කරන ඒ තරම් දුරට ඒ තානික වර්ගයට මේ කුසලයේ මහත්ඵල මානසංශ වෙනවා. ඒ නිසා එවැනි හොඳ පුණ්‍ය ක්ෂේත්‍රයක් තමන්ගේ දානි කියන ඇට වපුරන්න හොඳ පුණ්‍ය ක්ෂේත්‍රයක් ලැබීමම ඒ දාන ජීවයට ලොකු මහත්ව ආනිසංසයක් වාසනාවක්. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට වික්ෂුණානේ යෝගාචර පිළිසෙට තමන්ගේ නිවන් ගමන යන්න පහසුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කරන කුසල කර්මේ ඒ දාන ජීවයට ගන්නත් දානේ වළඳපු වළඳලා බණ භාවනා කරන්න නැත්නම් මේකට සාදු කියලා පින් අනුමෝදන් සෑම සිල් දෙනාටම අවසාන වශයෙන් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අපි සාදුකාරයක් සාදු ඒ වගේම තමයි අකමැති නෝ මතක් කරගන්න ඕනේ මේ කාලසටහනට ගැලපෙන්නට වැඩ කරන බොහොම අඩුයි. ඒ නිසා හරියට ඒ වෙලාවල් වලට සක්මන් භාවනා කරලා යෙදෙන්නේ නැතුව ඉන්ජිනියරින් ඒ වෙලාවට වැඩ කරනකට කරදර වෙනවා. ඒ නිසා හරියට භාවනා කරන වෙලාවට මෙතෙන්ට වෙලාවලට එන්න ඕනේ. එහෙම නැත්නම් නිතරම යන්නේ කට්ටිය ඉස්සුවාම භාවනා කරන අයගේ විචිත්‍ර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි ඉන්නේ දැන් දවස් 7කට ගිහිල්ලා පුළුවන් තරම් හරියට ඒ වෙලාවට වැඩ ටික කරන්න. එහෙම නොවුනොත් මේ හරියට වැඩ කරන අයට කරදරයි. ඒ නිසා හැම කෙනෙක්ම හරියට මේ නීති සංග්‍රහය පිළිඅරගෙන තියෙන එක වෙනදාට වඩා සැලකිලිමත් කටයුතු කරන්න කියලා සාදරයෙන් මතක් කරනවා. චිරදිනාට සංසිඳනවා.